හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයෙන් කතා කරා බැංකු හා මුදල් ඒකකයට අදාළව දෙවන පරිච්ඡේදය සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න රාශියක් ව්‍යුහගත වාස්තික අභ්‍යාස. ඊට අමතරව අපි අද පාඩමෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා තවදුරටත් 2020 සිට ආපස්සට අවුරුදු 20ක් දක්වා අහපු ව්‍යුහගත අභ්‍යාස සහ ආදර්ශ අභ්‍යාස කීපයක්. එකෙන් 2020 සහ 10 කියන අන්තිම අවුරුදු 11 තුල සියලුම ව්‍යුහගත අභ්‍යාස ඔබට වටිනාකමක් තියෙනවා. ඉන් එහාට අපි ගත්තේ තෝරගත්ත. ඒ කියන්නේ 2021 22 වර්ෂ වලටත් වළංගු වන ඔබට ලිවීමේ ශක්තිය ධාරණය කරගන්න පුළුවන් වන ආකාරයේ තෝරගත්ත අභ්‍යාස කීපයක් දැම්මා. ඉතින් මේ අද පාඩම් පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම නිමවීමත් සමගම බැංකු පද්ධතිය නැත්නම් මූල්‍යායතන පද්ධතිය සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා ඇති. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 2000 වර්ෂයේ විභාගයට උමු වෙච්ච ප්‍රශ්නයක්. හතරවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක වශයෙන් අහපු ප්‍රශ්නයක්. හතරවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක වශයෙන් අහපු ප්‍රශ්නයක්. ලකුණු ඒ කාලේ දුන්නේ 3යි. මොකද ඒ කාලේ ප්‍රශ්න 6ක් දැම්මා. එක ප්‍රශ්න රෝම ඉලක්කම් 6ක්. දැන් එහෙම දාන්නේ නැහැ. දැන් දාන රෝම ඉලක්කම් 5යි. ඒ නිසා දැන් ලකුණු 4ක් වැඩනවා. ඒ කාලේ ලකුණු 3යි සමහර වෙලාවට අර 6ක් දාන ප්‍රශ්න මත. මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුල පෞද්ගලිකාංශෙහි වාණිජ බැංකු රාශියක් ආරම්භ වී ඇත. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවට කවරන්දමේ ප්‍රතිලාභ අත්වී තිබේදයි පැහැදිලි කරන්න. තේරෙන ප්‍රශ්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුල පෞද්ගලිකාංශෙහි වාණිජ බැංකු රාශියක් ආරම්භ වුණා. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවට කවරන්දමේ ප්‍රතිලාභ අත්වී තිබේදයි පැහැදිලි කරන්න. දැන් පෞද්ගලිකාංශේ බැංකු වැඩි වෙන තරමට හොඳයිනේ. ඇයි එහෙම කියන්නේ? තරඟකාරීත්වය වැඩි වෙනවා. දැන් ඔබට මතක නැහැ. ඔබ මට වඩා අවුරුද්දක් දෙකක් විතර බාලයි මං හිතන්නේ. නමුත් මම ඕගොල්ලන්ගේ වයසි දරුවනේ ඇත්තටම තිබෙන රාජ්‍ය බැංකු දෙක. ලංකා බැංකුව මහජන බැංකුව ඊට අමතරව විදේශී බැංකු කීපයක් හැඩ් නැෂනල් බැංකුව කමර්ෂල් බැංකුව උච්චරයි. මම උසස් පෙළ හදාරද්දී අනිත් බැංකු තිබුණේ නැහැ. සම්පත් බැංකු සලාම් බැංකු මොකුත් නැහැ. ඒ කාලේ ඇත්තටම ව්‍යාපාරිකයන්ට බැංකු වලින් සේවයක් ලබා ගන්න හරිම දුෂ්කර ක්‍රියාවක් කරන්න වෙනවා. මට මතකයි වැඩිහිටියෝ අපිට අපේ පවුල් වල ඥාතීන් ව්‍යාපාර වලට සම්බන්ධ හිතවත් අය කතා කරපු අපේ සංවාද ඇහිලා තියෙනවා. ඒගොල්ලෝ හරි කනගාටුවෙන් කතා කරනවා. ඒගොල්ලන්ට බැංකු උදව් කරන්නේ නැහැ. බැංකු ලෝන් එක පාස් වුණේ නැහැ. බැංකු ලෝන් එක ඉල්ලුව ප්‍රමාණය ලැබුණේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ වැඩේ මිස් වුණා. නැත්නම් අපේ ව්‍යාපාරෙ මීට වඩා අපි පියවර කීපයක් ඉස්සරහට ගන්නවා. ඔයගොල්ලෝ එහුම්කන් දීලා තියෙනවා. නමුත් අද එවැනි මැසිවිලි සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. හේතුව විදේශීය මෙන්ම විදේශීය. දේශීය මෙන්ම විදේශීය පෞද්ගලිකාංශ වාණිජ බැංකු රාශියක් ව්‍යාප්ත වුණා. දැන් ඇත්තම ලංකාවේ වාණිජ බැංකු 24 පද්ධතියෙන් වැඩිපුරම තියෙන්නේ මොනවද? පෞද්ගලිකාංශ බැංකුනේ. ඉතින් මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවට හොඳයි, වාසිදායකයි. එකක් තමයි ඒක තමයි අහන්නේ වාසි. කාර්යක්ෂම සේවයක් ලබාගත හැකි වීම. අනිවාර්යෙන් ව්‍යාපාරිකයෙන්ට ඉක්මනින් වඩා හොඳ බැංකු සේවයක් ලබන්න පුළුවන් මේ නිසා. ඒ කියන්නේ අනවශ්‍ය ලීකේ වලින් තොරව බැංකු පහසුකම් පුළුල් කිරීම. තේරෙනවද? දැන් රාජ්‍යාංශයේ බැංකු වලින් ටිකක් වැඩ දිගයිනේ. ලීකෙවිලි ගොඩාක් ඒගොල්ලෝ සම්පූර්ණ කරන්න අපේක්ෂා කරනවා. සමහරට අපසුරකුම් වලදී වඩා නිර්වුල් සුරකුම් වර්ග තමයි ඉල්ලන්නේ. උදාහරණයක් වශයෙන් මගේ මිත්‍රයෙක් ව්‍යාපාරිකයෙක් බැංක ලෝන් එකක් ගන්න ගියා. එයාගේ තාත්තගෙන් උරුම වෙච්ච එයා පදිංචි නගරයක් තුල තියෙන වටිනා ඉඩම ඔප්පුවක අපිට තියෙනවා. අන්තිමට බැංකුවේ නීති නිලධාරියා ලීගල් ඔෆිසර් ඒවා පත්තිරු පරීක්ෂා කරනවානේ. ඒ කියන්නේ භුක්තිය අතීතයේ සිට මේ දක්වා මාරු වීම සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමේදී ඒ තාත්තගෙම එක කුසම ඉපන් සහෝදරයෙකුට පොඩි අයිතියක් තිබිලා තියෙනවා ඒකේ. එයා දැන් මිය ගිහිල්ලා.
එයා මිය ගිහිල්ලා. හැබැයි එයාගේ එක දරුවෙක් ජීවිතුන් අතර ඉන්නවා. ඒ දරුවත් හිටියට ලංකාවේ වැඩිපුර ඉන්නේ නැහැ විදේශගත වෙලා ඉන්නේ. ඒගොල්ලන් කිසිම ඔබ්ජෙක්ෂන් එකක් එන්නේ නැහැ. නමුත් නීති නිලධාරියාගේ තර්කය උනේ කෙදිනක හෝ ඒ දරුවට අවශ්‍යතාවයක් ඇතිවුණොත් තාත්තා උරුමයෙන් පෙනී සිටින්න මොකද වෙන්නේ? බැංකුවට ප්‍රශ්නයක්. ඒ ඉඩම ඔප්පුවක් වශයෙන් නැත්නම් අපයක් වශයෙන් සුරංගයක් වශයෙන් බාරගත්තේ නැ ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා යට ණය අහිමි වුණා. ඔගේ වැඩ දිගයි. නමුත් පෞද්ගලික අංශයේ වාණිජ්‍ය බැංකුව ගොඩක් වෙලාවට අවම ලිපි ලේඛන, අවම සුරැකුම් යටතේ ඉතා ඉක්මනින් සර්විස් එක දෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට ඒක ලොකු සැනසීමක් සහනයක් වෙනවා. පැහැදිලිද? ඒ වගේ දැන් මේකේ පැහැදිලි කරන්න කියනවනේ. බලන්න ලකුණු ඕනෑම කරුණු තුනක් විස්තර කිරීමට ලකුණු 3යි. විස්තර කිරීමට. ඕනෑම කරුණු තුනක් විස්තර කිරීමට ලකුණු 3ක් දීලා තියෙනවා. තේරෙනවද? එතකොට විස්තර කරේ නැත්නම් ලකුණු එකමාරයි. ඒ නිසා පොඩි විස්තරයක් කරන්න ඕනේ. විස්තර කියන්නේ මේ දීර්ඝ විස්තරයක් නෙවෙයි. දැන් මේ දීපු විස්තර හොඳටම ඇති. අනවශ්‍ය ලීකියලි වලින් තොරව නැත්නම් අවම ලීකියලි භාවිතයකින් සමග බැංකු පහසුකම් පුරුදු කරනවා. ඒ නිසා අපට වැඩි සේවයක් බැංකුවලින් ලැබෙනවා ව්‍යාපාරිකයන්ට. දෙවෙනි එක තමයි ටෙලි බැංකු සේවා. දුරකථන මගින් බැංකු පහසුකම් ලබා දී හැකි වීම. ටෙලි බැංකු සේවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරිකයන්ට පුළුවන් දුරකථනයේ තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකට බැංකුවකට ගිහිල්ලා වෙනම මුරුදු කාංගයක් නැත්නම් යෙදවුමක් පුළුවන් සම්බන්ධ කරගන්න. සොෆ්ට්වෙයාර් එක බැංකුවෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ තමන් පින් අංකයක් පෞද්ගලික හඳුනා ගැනීමේ අංකයක් සකස් කරගෙන ඒ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකේ පාවිච්චි කරලා බැංකු වෙබ් අඩවියට ගිහිල්ලා තේරුණාද? තමන්ට අවශ්‍ය සර්විස් එක තෝරගෙන එක්කෝ ණයපත එක්කෝ හරපත සම්බන්ධ කරලා ඒක අංක ලබා දීලා ගෙවීම් පියවන්න පුළුවන්. පියවල බැංකු සේව ලබන්න පුළුවන්. බලන්න ව්‍යාපාරික කොච්චර වාසියක්ද කියලා ඒක. ව්‍යාපාරිකෙක් එක පැය භාගයක් පැයක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයෙන් තමන්ගේ කාර්යාලයෙන් පිට වෙලා යනවා කියන්නේ මිලියන ගානක සමහර පාඩුවක් වෙන්නේ. තේරෙනවද? එයාට සෑම තප්පරයක්ම සෑම විනාඩියක්ම ඒ වැඩ කරන ව්‍යාපාරයේ වැඩ කරන කාලය තුල සෑම තප්පරයක්ම හෝ විනාඩියක්ම ව්‍යාපාරය වෙනුවෙන් මිඩංගු කරන්න පුළුවන් නම් තමයි අන් අයගේ සහභාගීත්වයත් හොඳින් අරගෙන ව්‍යාපාර කටයුතු හොඳින් මෙහෙවන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ වාසිය ලැබෙනවා ටෙලි බැංකු සේවයේ මගින්. ඒතර ටෙලි බැංකු සේවාව ඇත්තරම ඉක්මන් උනේ පෞද්ගලික අංශයේ වාණිජ්‍ය බැංකු කරලියට ඇවිල්ලා රාජ්‍යාංශ බැංකු සමග ඉතා තියුණු ව්‍යාපාරික තරඟකාරීත්වයකින් යුතුව බැංකු සේවා ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සර්විස් එක ලැබෙන්නේ. නැත්තම් මේ ව්‍යාපාරිකයන්ට නවමු සේවා ඉක්මන් උනේ පෞද්ගලික අංශ බැංකු නිසා. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි අන්තර්ජාල නැත්තම් මංගත බැංකු සේවා. අන්තර්ජාල නැත්තම් මංගත බැංකු සේවා. ඒ කියන්නේ පරිගණකයේ මගින් බැංකු වෙබ් තුලට ප්‍රවේශ වී බැංකු පහසුකම් ලැබීම. දැන් ටෙලි බැංකුයි ඔන්ලයින් බැංකින් නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් දෙකම එක වගේමයි. ටෙලි බැංකින් වලදී වෙන්නේ ස්මාර්ට්ෆෝන් එකෙන්. අන්තර්ජාල බැංකු සේවා නැත්නම් මංගත නැත්නම් ගෘහස්ත බැංකු සේවා හෝම් බැංකින් ඒත් මේකමයි. ගෘහස්ත බැංකු සේවා කියන්නේ මේකමයි. ඒකෙදි වෙන්නේ පරිගණකයෙන් අන්තර්ජාලය ඔස්සේ බැංකුව වෙබ් අඩවියට ගිහිල්ලා තමන්ගේ රහස් අංකය භාවිතා කරලා ඉක්මනින් සේවා ලබා ගන්න. කාලය තුරු කාර්යාලයේ ඉඳන් කම්මලේ ඉඳන් ගබඩාවේ ඉඳන් මේ වැඩේ කරගන්න පුළුවන්. ප්‍රධාන වාසියක් ඒ නිසා. හතරවෙනි එක තමයි තැන්පතු ප්‍රතිලාභ. තැන්පතු ප්‍රතිලාභයක් තියෙනවා. ආකර්ශනීය පොලිය යටතේ විවිධ වූ තැන්පතු පහසුකම් ලබා දීලා තියෙනවා. තේරුණාද? ව්‍යාපාරිකයින්ගේ අතිරික්ත මුදල් ඉතා සුරක්ෂිත ලෙස ඉහළ ප්‍රතිලාභ යටතේ තැන්පත් කිරීමේ පහසුකම් නිසා ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබෙනවා හොඳ බැංකු සේවයක් ලබන්න. උදාහරණයක් වශයෙන් වැඩි පොලියක් යටතේ කාලීන තැන්පතු පවත්වාගෙන යාම තුලින් ඕනෑම විටක ව්‍යාපාරිකයට කාලීන තැන්පතු අපිට තියලා 90ක් දක්වා ක්ෂණිකව ණය ගන්න පුළුවන්. විනාඩි 4ක් 5ක් යනකොට ණය තමන්ගේ බැංකු ගිණුමකට බැර කරගන්න පුළුවන්. ලොකු සේවයක් ඒක. ඊළඟට පහසු ණය ක්‍රම. වඩා පහසු ණය ක්‍රම තුලිනුත් ව්‍යාපාරිකයින්ට මහඟු සේවාවක් සලසන වාණිජ්‍ය බැංකු. මොනවද? ආකර්ශනීය පොලිය යටතේ ලිහිල් කොන්දේසි යටතේ ණය සැපයීම. ආකර්ශනීය පොලිය
සර අපි කියනවා හීනවන පොලි ක්‍රමයට. හීනවන පොලි ක්‍රමය. කියන්නේ දැන් ව්‍යාපාරිකයෙක් ණය ගත්තම පළවෙනි වාරිකයේ ගෙවුවම යම් පොලියක් අය කරනවා කියන්නකො. දැන් අපි තුන් පළවෙනි ණය වාරිකයේ තුල පොලියේ තියෙන රුපියල් 10500ක්. දෙවන ණය වාරිකයේදී පොලිය 10100 400ක් අඩු වෙනවා. තුන්වෙනි එකේ තවත් අඩු වෙනවා වගේ. තවත් වාසිය අනේ වගේ ආකර්ෂණීය ක්‍රම. ඒ කියන්නේ ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් නෙවෙයි. ස්ථාවර පොලි අනුපාතයක් නෙවෙයි. වාරිකෙන් වාරිකේ දැන් ණය වාරිකයක කොටසක් ණය මුදල ප්‍රාග්ධන මුදල කොටසක් පොලිය. ඒක පළවෙනි වාරිකයේ ගෙවුවම ණය වටිනාකමින් කොටසක් ගෙවුවනේ. ඒ කොටසට ඊළඟ මාස වල පොලිය නෑ. ආකර්ෂණීයයි. තේරුණාද? ඒ වගේම ලිහිල් කොන්දේසි. සොරකුම් පොයිල්ලනේ බොහොම අවම කොන්දේසි. තේරුණාද? Tamanට පියාගේ උරුමෙන් නිවසක් ඉඩමක් ලැබිලා තියෙනවා නම් ඒ ඇති. තමන්ගේ නමින් ඔප්පුවක් තියෙනවා නම් ඒ ඇති. ඒකට තමයි පුංචි හවුල්කරු ඉන්න පුළුවන්. නමුත් තමන්ගේ නමට තියෙන ඔප්පුව ප්‍රශ්නයක් නෑ බාර ගන්නවා. තේරෙනවද? ඒ වගේ ලිහිල් කොන්දේසි යටතේ ආකර්ෂණීය පොලි ක්‍රමයටතේ වඩා පහසු නැත්නම් වඩා ආකර්ෂණීය ණය යෝජනා ක්‍රම තුලින් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න පෞද්ගලික අංශයේ බැංකුවල සම්ප්‍රාප්තිය අනිවාර්යයෙන්ම ඍජුව හේතු වෙලා තියෙනවා. ඊළඟ එක තමයි ශාඛා ව්‍යාප්තිය. පහසුවෙන් සේවා ලැබිය හැකි වන පරිදි බැංකු ශාඛා පුළුල් කිරීම. දැන් මම ඔයාලගේ වයස උසස් පෙළ කරද්දී අතර මම හිටපු නගරේ මම දැක්කේ බැංකු තුනයි. එකක් ලංකා බැංකුව, එකක් මහජන බැංකුව, එකක් හැඩ් නැෂනල් බැංකුව. කොමර්ෂල් බැංකුවත් නැච්චරයි තිබුණේ. තව ඉතිරි කිරීම බැංකුවක් තුනයි, ජාතික ඉතිරි කිරීම බැංකුව. වාණිජ බැංකුව තුනයි. ඊළඟට ඒ අහල නගර තියෙනවා දැන් ආසන්න නගර. ඒ නගරවලත් බැංකු ශාඛා නැහැ. අදවද්දි ඒ අහල පහල නගරවලත් තියෙනවා. අපේ නගරේ සියලුම බැංකු ශාඛා තියෙනවා. ඒ නිසා බැංකු ශාඛා දැන් පුළුල් වෙලා තියෙනවා. ප්‍රධාන නගරවලට සීමා වූ බැංකු ශාඛා උපනගරවලට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාරික ප්‍රදේශයේ පිහිටි බැංකුවෙන්ම අඩු කාලයක් තුල පහසුවෙන් අනික තමාව බැංකුවට හඳුන්වා දෙන්න දෙයක් නැහැ. බැංකුව ව්‍යාපාරිකය හඳුනාගෙන ඉවරයි. මොකද තමන්ගේ ප්‍රදේශීය ව්‍යාපාරිකයෙක්. තේරෙනවද? පහසුවෙන් ණය ගන්න පුළුවන්. ඊළඟට ස්වයංක්‍රීය බැංකු සේවා. ATM යන්ත්‍ර ව්‍යාප්ත කර පැය 24 පුරාම සේවා සැපයීම. අපිටත් ඒ වාසිය ලැබෙනවා. අපිට වඩා ඒ වාසිය දැනෙන ව්‍යාපාරිකයන්ටයි. සමහර විට නිකන් උදාහරණයක් වශයෙන් හිතන්න ව්‍යාපාරිකයෙකුට හදිසියේ ඇනවුම් කළ හෝ නොකළ අමුද්‍රව්‍ය තෝගයක් කරනවා රාත්‍රී කාලේ. අපි තුමු මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් කියලා. එයාට ඈත ප්‍රදේශයකින් හදිසියේ අපි තුමු මනම්පිටිය ප්‍රසිද්ධයනේ වැලි වලට හදිසියේ අර විශාල වැලි ටිපර් එකක් එනවා. රුපියල් 60000ක් 70000ක් 80000ක් වෙනවා ටිපර් එකක්. එතකොට දැන් හදිසියනේ මේ දැන් එයා කියනවා වෙන තැනකට මේ ගොඩ බාන්න අපි ආවේ එතන පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ නිසා සර්ලා කැමති නම් අපිට මේ වැලි ලෝඩ් එක දෙන්න පුළුවන්. දැන් මෙයාත් කොන්ත්‍රාත් කරු මෙයාගේ දැන් වැලි හිඟවිමින් තියෙන වෙලාව. මෙයාට වැලි ඕනේ. හැබැයි සල්ලි නැහැ. දැන් මුදලුත් ඕනේ. මුදල් නැතුව ඒගොල්ලන්ට වැලි බාර දෙන්න බෑ. මොකද සේවකයෝ ඉන්නේ වාහනේ ඉන්නේ. දැන් මොකද වෙන්නේ? සල්ලි අතෙත් නැත්තම් මොකද වෙන්නේ? ළඟම තියෙනවා බැංකු ශාඛා එක්ක ළඟම ජනාකිරි ස්ථානවල තියෙනවා ATM යන්ත්‍ර එක්ක බ්‍රාන්ච් එකේ තියෙනවා. ටක් ගාලා ගිහලා සල්ලි ගත්ත දුන්නා. බලන්න මොන තරම් වාසියක්ද කියලා. අපිට වඩා මම ඒක කිව්වේ ව්‍යාපාරිකයන්ටයි මේ ATM එක ස්වයංක්‍රීය බැංකු සේවා නැත්නම් ATM යන්ත්‍රය හරහා බැංකු සේවා වටිනවා. එතකොට මේවා ව්‍යාප්ත වුනේ මේ තරම් ඉක්මනට මෙච්චර ව්‍යාප්ත වුනේ පෞද්ගලික අංශයේ බැංකු ව්‍යාප්තියත් එක්ක. මොකද පෞද්ගලික අංශයේ එක් බැංකුවක් ATM යන්ත්‍ර 10ක් ස්ථාපිත කරද්දී තවත් තරංකාරී වාණිජ බැංකුවක් 20ක් ස්ථාපිත කරනවා. අනිත් එක 30ක් කොහොමද ව්‍යාප්ත වෙන්නේ තේරෙනවද? ඊළඟට කලබදු පහසුකම්. අවම පොලී හා අවම කොන්දේසි යටතේ වත්කම් භද්‍ර ලබාගත හැකි වීම. තේරුණා කියන කතාව? අවම පොලී හා අවම කොන්දේසි. දැන් ඇත්තටම එදාට වඩා දැන්ට දශක දෙකකට උඩදී වඩා වසර 20කට එහා ගත්තොත් එදා ඉඳන් අද දක්වා වෙද්දී මේ වත්කම් භද්‍ර දෙනකොට අය කරන පොලි අඩු කරලා තියෙනවා. කොන්දේසි ලිහිල් කරලා තියෙනවා. තේරෙනවද? කියන්නේ මිලාදික වත්කම්. දැන් ව්‍යාපාරිකයෙකුට හදිසියේ අපි හිතමු ඉඩමක් ඩෝසර් කරලා බිම සකස් කරලා හදිසි ගබඩාවක් ඉදි කරගන්න ඕනේ. හදිසියේ කැටපලේර් එකක් බුල්ඩෝසර් එකක් වගේ දෙයක් ගන්න ඕනේ. සල්ලි වලට ගන්න එක තේරුමක් නැහැ නේ. ඉන්පස්සේ තේරුමක් නැහැ නේ මැෂින් එක. එහෙනම් කල්බදු පහසුකම් සපයන වාණිජ බැංකුවලින් අවම පොලී යටතේ අවම කොන්දේසි යටතේ ඒක සපය ගන්න පුළුවන්.
ඔන්න වගේ මේ කීපයක් විතරයි පේනවනේ. මේක තව අපට ගොඩාක් උත්තර දිග හරින්න පුළුවන්. මෙන්න මේ වගේ පැහැදිලි කිරීම ඕනෑම කරුණු තුනක් සදා ලකුණු එක ගන්න ලකුණු තුනක් දීලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක් ඒක. මේක මතුවටත් මේ ප්‍රශ්නේ බලංගු යල්පනින්නේ නැහැ. මේක කවදාකවත් යල්පනින්නේ නැහැ. ඇයි? එන්න දැන් මේ අවුරුදු ගිය අවුරුද්දට මේ අවුරුදු බැංකු ව්‍යාප්තිය වැඩි වෙනවා. තවත් අවුරුදු 5කින් තවත් වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රශ්න තවත් අලුත් වෙන එක විතරයි වෙන්නේ. අලුත් වෙනව මිසක යල්පනින්නේ නැහැ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2000 විභාග ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 2 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නයක්. ව්‍යාපාරයකට ප්‍රාග්ධන භාණ්ඩයක් අත්කර ගැනීමේදී ප්‍රාග්ධන භාණ්ඩ කියන්නේ මොකද්ද? දිගුකාලීනව ප්‍රයෝජනට ගත හැකි මිලාදික භාණ්ඩ නැත්නම් මිලාදික වත්කම්. විශේෂම යන්ත්‍රෝපකරණ. ගැනීමේදී මිලට ගන්නවාද නොයසේ නම් කල්බදු ක්‍රමයට ගන්නවාද යන්න තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු සඳහන් කරන්න. කරුණු 3ක් අපේක්ෂා කළ තියෙන විභාගයට කරුණු 3ට ලකුණු එක ගන්න ලකුණු 3යි විස්තර ඕනේ. කරුණු එහන් පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. තේරෙනවද? දැන් මේ කියන්නේ මිලාදික වත්කමක් ප්‍රාග්ධන භාණ්ඩයක්. යන්ත්‍රෝපකරණ, බුල්ඩෝසර් වැනි දේවල්. ඒ වගේම අපි හිතමු රත වාහන, බෙදහැරීමේ වාහන. එහෙම නැත්නම් අපි හිතමු ගලි බවුෂර්. දැන් අපේ ව්‍යාපාරේ කර්මාන්තශාලාවේ අර භූගත කරන අපවිත්‍ර ජලයේ තියෙනවනේ. ඒක අපේ භූමියේ පිහිටීම අනුව ඉක්මනට පොළොට උරන්නේ නැති පසක් තියෙන. විශේෂයෙන්ම වැසි සමයේදී. ඉක්මනට අර කියන්නේ මොකද්ද? ඒ අපවිත්‍ර ජලයේ රැස් කරන භූගත ටැංකි පොළොවේ උරන්න මතුවෙනවා. තේරෙනවද? ඉක්මනින් යවන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ගලි බවුසරයක අවශ්‍යතාවය ඇති වෙනවා. එක්කෝ අපි ඒක බද්දර ගන්න. දැන් මොකද රේනි සීසන් එක විතරයි අවශ්‍ය වෙන්නේ. අනිත් අවස්ථාවල ප්‍රශ්නයක් නැහැ. අපි තුම එක දිගට මාස දෙකක් තුනක් වහිනකොට අපිට ගලි බවුසර සතියකට දෙපාරක්වත් අපිට අර වලවල් හිස් කරන්න වෙනවා. හැබැයි ඊන් පස්සේ නේද මාස 9ක් යනකම් අපිට ඕනෙම නැහැ. එහෙමනම් අපිට ගලි බවුසරයක් ඕනම් බද්දර ගන්නත් පුළුවන්. ඕනම් සල් වලටම ගන්නත් පුළුවන්. සල් වලට ගත්තොත් වැඩේ මාස 3ක් අපිට ප්‍රයෝජන තියෙනවා. ඊතුරු මාස 9 නිකන් පැත්තට කරන්න වෙනවා. නැත්නම් වෙනත් ව්‍යාපාර වලට අවශ්‍ය සේවා සපයන්න වෙනවා. ඉතින් ඒකත් අපේ ව්‍යාපාර කටයුත්ත අනුව ඒක අපට අතිරේක කාර්යයක්. අතිරේක අපි හිතමු ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. හොඳම දේ වෙන්න පුළුවන් සමහරට බද්දර ගන්නේ. නැත්නම් නිතර අවශ්‍ය වෙනවා නම් සල් වලටම ගන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ වගේ ප්‍රාග්ධන භාණ්ඩයක් අත්කර ගන්නකොට ඒක සල්ලි වලට මිලදී ගන්නවද බද්දර ගන්නවද කියලා තීරණය කරනවා. මෙන්න මේ වගේ සාධක සලකලා බලන්න. පළවෙනි එක තමයි ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය. දැන් ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය පහළ මට්ටමක නම් තියෙන්නේ. ලොකු මුදලක් වැය කරන්න බැරි නම් මොකද වෙන්නේ? කරන්න දෙන වෙන බද්දර තමයි ගන්න වෙන්නේ. නමුත් ව්‍යාපාර ලොකු අතිරික්ත මුදලක් තියෙනවා. ඒකෙන් අපි තුමු දැන් මේ යන්ත්‍රය නැත්තම් මේ අපි තුමු රත වාහනේ මිලදී ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. තව ඉදිරියේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න, නවීකරණය කරන්න, හදිසි අවශ්‍යතාවලට ගන්න සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. සල්ලි වලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු අතිරික්ත මුදලක් නැත්නම් හොඳම දේ තමයි බද්දර ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මූල්‍ය තත්ත්වය අනුව තීරණය කරන්න. පැහැදිලිනේ? දෙවෙනි එක වත්කම් පිරිවැය. ඒකත් බලන්න එපේ. වත්කමට මොන වගේ පිරිවැයක් යනවද? මොන වගේ මිලක්ද? වත්කමේ මිල තමයි අපේ පිරිවැය කියන්නේ. වත්කමේ විකුණුම්කරුව නියම කරපු මිල අපේ පැත්තෙන් පිරිවැය. හරිද? ඒ පිරිවැය ඉතා විශාල පිරිවැයක් නම් ලොකු පිරිවැයක් දරලා ගන්න එකේ තේරුමක් නැහැ. දැන් මගේ මිත්‍රයෙක්, ගුරුවරයෙක් එයා බැලුවා ස්කෑනින් මැෂින් එකක්. තේරෙනවද? printer එකක්. ඒ printerේ තියෙනවා අර ෆොටෝකොපිත් ඕන ලබා ගන්න පුළුවන්. ඡායා පිටපත් පහසුකමක් තියෙනවා. ඒක මුලින් ඔය කොවිඩ් වසංගතයට පෙර රුපියල් 20000ට 25000ට තිබුණේ. අද වෙද්දි රුපියල් 55 60000 වෙනකන් ගිහිල්ලා. මමත් එක්කම ගිහලා ආයෙ බැලුවා. ඉතින් මම කියනවා ගන්න කියලා. යකෝ සල්ලි ගන්න බැරි කමකුත් නැහැ. සල්ලි තියෙනවා. නමුත් මොකටද මෙච්චර මුදලක් වියදම් කරලා ගන්නෙ? මට මේක හැමදාම ඕන වෙන්නේ නැහැ. වරින් වර ඕන වෙන්නේ. අවශ්‍යතාවයට කමන්නේ මම ළඟ තියෙන කොමියුනිකේෂන් එකකින් ගිහලා print out එකක් ගන්නවා. ෆොටෝ කොපියක් ගන්නවා. අන්න ඒ වගේ ඒ පිරිවැය මොකද ඒ පිරිවැයත් එක තේරුමක් නැහැ. තේරෙනවද? සල්ලි තිබුණොත් ඒක අනවශ්‍ය පිරිවැයක් නං. තේරෙනවද? ඒ අපි ඒකට එයා ඒ 60000ක් වියදම් කළේ මැෂින් එක ගත්ත කියන්නකෝ. එයා කඩින් කඩනේ එයා ඒකෙන් සේවාව ලබන්නේ. කඩින් කඩ සේවාව ලබනකොට ඒ 60000 ආවරණය කරගෙන යට අවුරුදු 15ක් 20ක් යනනම් තේරුමක් නැහැ. ඊට ලාභයි මේ බද්දර ගන්න එක. තුන්වෙනි එක තමයි වත්කම අවශ්‍ය වන කාලය. මං කිව්වේ සුළු කාලයකට නම්
දැන් ගලි බවුසර උදාහරණ හිතන්නකෝ වැස්ස මම ඇත්ත උදාහරණයක් කිව්ව ව්‍යාපාරය නමනු කියෝගලන්ට ඔයගොල්ලෝ දන්න ව්‍යාපාරයක් වැස්ස කාට ඒකට ලොකු ප්‍රශ්නයක් ඒක. තමාට දවසක් හැර දවසක් අර ටැංකිය ඉස් කරන්න වෙනවා. තේරුණාද? නමුත් වැස්ස නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ වගේ චූටි කාලයකට නම් අවශ්‍ය වෙන්නේ ලක්ෂ හෝ මිලියන ගාණක් වැය කරලා ගලි බවුසර එකක් අපි මේන්ටේන් කරන්න ඕනේ. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕනේ පර්මනන්ට්. එයාට පඩියක් ගෙවන්න ඕනේ. ඉන්ධන වියදම් යනවා. මේන්ටනන්ස් රිපෙයාර්ස් තියෙනවා. තේරුණාද? අනවශ්‍ය ප්‍රශ්නයක් නේ ඒක. ඇක්සිඩන්ට් වෙනවා. අලුත් වැඩියා කරගන්න ඕනේ. රක්ෂණ ගාස්තු යනවා. ඉන්ෂුරන්ස් කරන්න එපා. ඊට ලාභයි බද්දර ගන්න. ඒ නිසා ඒ වත්කම අවශ්‍ය වෙන කාලේ දීර්ඝ කාලයකට ප්‍රයෝජනවත් නම් සල්ලි වල ගන්න එක හොඳයි. කෙටි කාලයකට නම් ප්‍රයෝජනවත් වෙන්නේ අනිවාර්යෙන් බද්දර ගන්න එක වාසිදායකයි. පැහැදිලිනේ? ඊළඟට තාක්ෂණික වෙනස් වීම සිදුවීමේ වේගය. දැන් අද තාක්ෂණික විප්ලවයක් නෙමේ ලෝකෙ විමින් තියෙන්නේ. අද සාර්ව ව්‍යාපාර පරිසරය තුල දේශපාලන පරිසරය, ගෝලීය පරිසරය, සංස්කෘතික, ආර්ථික, ස්වාභාවික ඔය කියන පරිසර එක අතරේ වේගයෙන්ම වෙනස් වන පරිසරය තමයි තාක්ෂණික පරිසරය. ටෙක්නිකල් එන්වයරන්මන්ට්. ඒ නිසා මේ තාක්ෂණික පරිසරයේ වේගයෙන් වෙනස් වීමට සමගාමීව යන්ත්‍ර උපකරණ ප්‍රාග්ධන අයිතම වල පොදුවේ කිව්වොත් ප්‍රාග්ධන භාණ්ඩවල නවීකරණයන් නව තාක්ෂණික අංග මෙවලම එකතු කිරීම වෙනවා. තේරෙනවද? ඒතකොට නව තාක්ෂණය හා මුසු වූ නව තාක්ෂණය හා මුසු වූ දැන් මම උදාහරණයක් අසුකෝ දැන් වෙනද ප්‍රින්ටරයක් නම් print out එකක් විතරයි ගන්න පුළුවන්. දැන් ඒක මල්ටි පර්පස් වෙලා print out එකක් ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝකොපි ඒක ඡායා පිටපතක් ගන්න පුළුවන්. තවත් සේවාවක් ගන්න පුළුවන්. එහෙම නෙන්නේ. එහෙම වෙනකොට අපි ඇත්තටම අපිට වසරෙන් වසර ඒ වගේ අලුත් මුහුණුවරකින් යුක්ත භාණ්ඩ එනකොට අපිට අලුත් භාණ්ඩයකට යන්න හොඳම දේ තමයි වත්කම් බද්දර ගන්න. ලොකු මුදලක් හිර කරන්නේ නැහැ නේද කොට? එහෙම නැත්නම් අපි සල්ලි වලටම වත්කමක් ගත්තොත් එහෙම අර නවීන තාක්ෂණික අංග සහිත දියුණු ප්‍රාග්ධන භාණ්ඩ ආවට අපිට එතනට යන්න බෑ. අවශ්‍යයක් වෙනවා. එහෙම තාක්ෂණික අංග වෙනස් වෙන්නේ නැත්නම් කාලයකටවත්. තේරුණාද? අපි සල්ලි වලට ගත්තට කමක් නැහැ. තාක්ෂණික පැත්ත වෙනස් වෙනවා නම් ප්‍රාග්ධන භාණ්ඩවල වඩා හොඳම දේ අපි සල්ලි වලට අරගෙන යල්පිනු භාණ්ඩයක් වශයෙන් පැත්ත කරලා ඒකේ මුදලක් හිර කරනවාට වඩා බද්දර ගන්න එක වාසිදායකයි. පැහැදිලිද? ඊළඟට වත්කම නඩත්තු කිරීමට යන පිරිවැය. ඒකත් බලන්න එපා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගලි බවුසර් එක ගත්තොත් අපද්‍රව්‍ය ප්‍රවාහණය කළ බැහැර කරන්න ඒකට ඉන්ධන වියදමක් යනවා. රීදුරේ රීදුරු සහායකයට පඩි දෙකක් ගෙවන්න වැටුප් දෙකක් ගෙවන්න වෙනවා. ඊපස්සේ ඒගොල්ලන්ගේ අත්වැරදීම් නිසා ඒ වාහනේ ඩැමේජ් වෙනවා. නොසලකිල්ල නිසා ඩැමේජ් වෙනවා. ඒවා අලුත් වැඩියා කරන වියදමක් යනවා. වාර්ෂිකව රක්ෂණය කරන්න වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඒ වාහනේ ගාල් කරන්න අපි හිතමු ගරාජයක් නැත්තම් මොනවා හරි රත ගාලක් ඉදි කරන්න වෙනවා. මොනතරම් අමතර පිරිවැයක් දරන්නද බලන්න. ඒ වගේ වත්කම නඩත්තු කරන්න විශාල පිරිවැයක් යනවා නම් අපි මුදල් වැය කරලා මිලදී ගන්නවට වඩා හොඳයි වත්කමක් මෙහෙයුම් කල්බදු විසුමක් යටතේ බද්දර ගන්න එක. මාස 2කට 3කට ගන්නවා. අපි ආපහු බාර දෙනවා. ඕනනම් අලුත් වත්කමක් ඊළඟ අවස්ථාවේදී ගන්නවා. තේරෙනවද? අපි අවුරුද්දමත් පාවිච්චි කරනවා. බද්දර මෙහෙයුම් කල්බදු. ඒක ලාභදායකයි. ඒතර අර අමතර පිරිවැය නැහැනේ. අන්න ඒක ගැන හිතන්න. වත්කම නඩත්තු කරන හැම විශේෂිත පිරිවැයක් යන්නේ නැත්නම් සල්ලි වලට ගත්ත පාඩු නැහැ. ඊළඟට බදු සහන් ලැබීමේ හිමිකම්. බදු සහන. දැන් ඇත්තටම වත්කමක් බද්දර ගත්තම අපි ගෙවන බදු වාරිකය ආදාය බන්දි නිදහස්නේ. තවත් වාසියක් ඒක. දැන් ගොඩක් අය හිතනවා සල්ලි තිබුණොත් සල්ලි වලට ගන්නෙ නැහැ. වත්කම බද්දර ගන්නවා. ගත්තම බදු වාරිකේ ඉන්කම් ටැක්ස් ෆ්‍රී එකක් හම්බ වෙනවා. ඉතින් එතනදී දැන් දන්නවනේ වෙන වැඩක් වෙනවනේ. වත්කම අපි බදු මුදල වැඩියෙන් ගෙවනවා කියලා පෙන්නලා වැඩියෙන් අපි බදු මොකද බදු වාසියක් ගන්නවා. වත් තියෙනවනේ. ඒ වගේ එහෙම පුළුවන් නම් බද්දර ගන්න එක හොඳයි. වත්කම සල්ලි වලට ගන්නවා නම් ණයක් අරගෙන ගන්න පුළුවන් නම් ඒතර අපේ ව්‍යාපාරේ සල්ලි පාවිච්චි වෙන්නේ නැහැ. ණයක් අරගෙන ගන්නවා නම් ඒ ණය වාරිකයට බදු සහනයක් දෙනවා නම් අර විදේශ රටවල වගේ. තේරෙනවද? එහෙම නැත්නම් ණය වාරිකයේ ගෙවා නිම කරන තෙක් ආදායම් බදු වලට අපට බදු විරාමයක් ලැබෙනවා නම් ඒක තවත් ලොකු සහනයක්. එහෙනම් අවුරුදු 3කින් නම් ණය ගෙවල ඉවරෙන්නේ 3ේදී බදු අය කරන්නේ නැහැ. බදු විරාමයක් කියන්නේ 3ේදී බදු අය කරන්නේ නැහැ. නැහැනම් ඒ වත්කම හා සමාන මුදලක් ඒ බදු විරාමයෙන් ලැබෙනවා නම් ඒත් කමන්නේ සල්ලි වල ගත්තා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒක
තේරෙනවද? මේ බදු සාහන ලැබෙන ප්‍රමාණය අනුව. සල්ලි වලට ගත්තොත් කොච්චරද? බද්දට ගත්තොත් කොච්චරද කියන එක මත. ඊළඟට පාවිච්චි වෙන පසු අලෙවි කරලා බාගත හැකි අගය. ඒ ගැනත් හිතන්න ඕනේ. අපි රුපියල් මිලියන අපි හිතමු රුපියල් මිලියන රුපියල් මිලියන 90කට මිලියන 90කට ගන්නවා යන්ත්‍රයක් හරි නැත්නම් වාහනයක් නැත්නම් ඉසුළුමියන්ට බර ඉසුළුමියන්ට ෆෝක්ලිෆ්ට් එකක් විශේෂයෙන් හිතන ෆෝක්ලිෆ්ට් එකක් කියලා ගන්න. ලක්ෂ කීයද? ලක්ෂ 900ක් එතකොට. මිලියන 90. අරගෙන අපි අවුරුදු 3ක් 4ක් විතර පාවිච්චි කරනවා. පාවිච්චි කරාම අපිට මේ ලක්ෂ 90න් අපි හිතමු ලක්ෂ 90න් ලක්ෂ 50ක් විතර ආවරණය වෙනවා. ලක්ෂ මිලියන 50ක් විතර ආවරණය වෙනවා කියලා. අවුරුදු 5ක් යනකොට අවුරුදු 5ක් අපි මේකෙන් වැඩ ගත්තම අපිට මිලියන 50ක විතර වැඩ මේකෙන් කරේනවා. දැන් මේකෙදී යල්පැන ගියාද අලුත් ෆෝක්ලිෆ්ට් ඇවිල්ලා තියෙනවා. අපිට මේකට අලුත් එකට යන එක හොඳයි. දැන් අපි මේක විකුණන්න යනවා. මේ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වලු කියන්නේ අපි වෙන මාකට් එකේ මේ කියන්නේ පාවිච්චි කළ පරණ ඉසුළුමියන්ටයක් ෆෝක්ලිෆ්ට් එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට හැබැයි එයා ගන්න මේක මිලියන 10කට. මිලියන එයාට වික්කොත් 10ක් හම්බ වෙනවා. අපි 50කට ගත්තා ඔක්කොම මිලියන 60ක වාසියක් ආවා. ඒත් මිලියන 30ක් අපිට මොකද උනේ? අහිමි වුණා. අපි ඔක තමයි accounting වල කරන්නේ ජලගත ප්‍රාග්ධනය. දිය වූ ප්‍රාග්ධනය. අපට නැහැ. මිලියන 90ක් පෙන්නුවට මොකද්ද රත වාහන ගිණුමේ අපිට මිලියන 60යි කවර් වෙන්නේ. 30ක්ම අපට අහිමි වෙනවා ජලගත ප්‍රාග්ධනය. තේරුණාද? මේක මේ 60 අපිට මිලියන 5ක් වගේ නම් කමක් නැහැ. මිලියන 5ක් වෙන කමක් නැහැ. පොඩි ගාණක් නේ. අවුරුදු 5ක් අපි පාවිච්චි කළත් මිලියන 5ක් අවශ්‍ය කමක් නැහැ. එහෙම නැත්නම් අපිට පිටු මේක අපිට විකුණන්න පුළුවන් කියලා මිලියන 10 නෙවෙයි. මිලියන 40කට. එහෙනම් අපි 50ක වැඩ ගත්තා 40ක් ලැබෙනවා. 90ම ලැබෙනවා. එහෙනම් අපිට ලාභ අපි ඒ කියන්නේ කිසි පාඩුවක් නැහැ. ලාභත් නැහැ, අලාභත් නැහැ. හැබැයි අපි අමතරව වැඩ ගත්තානේ. එහෙනම් සල්ලි වලට ගන්න එක ලාභයි. ඒ වගේ තේරෙනවද? පාවිච්චියෙන් පස්සේ සල්ලි වලටම ගන්න වත්කම සාපේක්ෂව වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් නම් මිලදී ගත්තට කමක් නැහැ. සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩු නම් තේරුමක් නැහැ බද්දර ගන්න එක වඩා හොඳයි. පැහැදිලිද? ඔන්න වගේ පැති කීපයක් මේක හොඳ ප්‍රශ්නයක්. පුළුල් මේක ගැඹුරු ප්‍රශ්නයක්. පැති කීපයකින් අපි ඇගීමට ලක් කරලා තමයි හොඳම තීරණයක් අරගෙන එක්කෝ බද්දර ගැනීම නැත්නම් මිලදී ගැනීම කරන්න වෙන්නේ. ඒ වගේ කරුණු තුනකට ලකුණු තුනක් දීලා තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේක 2002 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ඒකක භාරයක් හා මූල්‍ය සමාගමක් අතර ඇති සමාන අසමානකම් දක්වන්න. දැන් සාමාන්‍යයෙන් අපේ 7 වන ඒකකයේ දෙවන පරිච්ඡේදයේ යොමු වෙලා තියෙන ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතියරනේ. මූල්‍ය ආයතන පද්ධතිය සැකස්වරනේ. අර මහ බැංකු ආර්ථිකයන් වගේ බැංකු අංශය, ටයිති මූල්‍ය ආයතන, තන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන වර්ග 3, ගිවිසුම් ගත යුතු ආයතන සහ විශේෂ මූල්‍ය ආයතන. අන්නේ මූල්‍ය ආයතන වර්ගීකරණය තමයි මේ පාඩම් පරිච්ඡේදයේ මේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂමාලා සංවර්ධන ඒකකයේ සකස් කරලා තියෙන මේ බැංකු ආයතන වර්ගීකරණය ගැන අවබෝධයක් ලබන්න. එතනින් ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහනවාමයි. ඉන්දහිට තමයි ප්‍රශ්නයක් යොමු නොවෙන්නේ. පැහැදිලිද? මේ වෙනි ප්‍රශ්නයක්. ඒකක භාරයක්. යුනිට් එක කියන්නේ මොකද්ද? විශේෂිත මූල්‍ය ආයතනක එක. විශේෂිත මූල්‍ය කාර්යන්නේ කරන්නේ. ඒකක විකුණලා ආයෝජකයන්ගෙන් අරමුදල් රැස් කරලා අරමුදලක් හදලා ඒ අරමුදල එකවර ආයෝජන මාර්ග කීපයක නැත්නම් ආයෝජන කලබක යොදවලා ආදායම් උපද්දවලා කොටසක් ඒකක හිමියන්ට දෙන කොටසක් ඒගොල්ලෝ ගන්න විශේෂිත කාර්යයක්. ඒක අනික මූල්‍ය සමාගම්. ඒ කියන්නේ මොකද්ද? තන්පතු බාර ගන්න අවසර තියෙන අනිකුත් මූල්‍ය ආයතන. වාණිජ්‍ය බැංකු සහ බලපත්ලාභී විශේෂ බැංකු හරුනම්. එහෙනම් ඒ දෙකේ සමානතා. සමානතා තමයි ආයෝජකයන්ගෙන් මුදල් තැන්පත් බාර ගැනීම. හරිනේ? මූල්‍ය සමාගමත් ආයෝජකයන්ගෙන් තැන්පත් බාර ගන්නවා ඉතිරි කිරීමේ සහ ස්ථාවර ගිණුම වශයෙන්. ඒකක සංගතයත් ඒකක විකිණීමෙන් මුදල් බාර ගන්නවා. හරිනේ? ආයෝජකයන්ගේ මුදල් තැන්පත් බාර ගන්නවා. දෙවෙනි එක තමයි
ආයෝජකයන්ට ප්‍රතිලාභ ගෙවනවා. මූල්‍ය සමාගමත් තමන්ගේ තැන්පත්කරුවන් වන ආයෝජකයන්ට පොලී ගෙවනවා. ඒකක සංගතයත් තමන්ගේ ඒකක හිමියන්ට වසරාගදී ලාභ බෙදනවා. එහෙනම් දෙගොල්ලන්ට ප්‍රතිලාභ හම්බ වෙනවා. අන්න සමානතා දෙකයි. ඔය එතකොට මේකේ සමානතා දෙකයි මේකේ ලකුණු 3ක ප්‍රශ්නෙන් දරුණේ කාලේ. අර ප්‍රශ්න 6ක් අහන කාලේ. ඒ නිසා මෙතන දැන් වෙනස්කම් වලට ලකුණු 2ක් ලැබිච්චා මේකට ලකුණු 1ක් ලැබෙනවා අනිවාර්යයෙන්. තේරෙනවද? මේක සමහර විට සමානකම් එකක් ලිව්වත් ලැබෙන්න පුළුවන් ලකුණු එකක්. මොකද මේ අවුරුද්දේ නම් සමානකම් දෙකකට තමයි ලකුණු භාගයකින් ලැබුණේ. එහෙනම් සමානතා දෙකකට සමානතා දෙක වැඩි කිරීම භාගය ලකුණු භාගය සමානයි ලකුණු 1යි. ඊළඟට අසමානතා. මේ පැත්තේ එකක බාර අනිත් පැත්තේ මූල්‍ය සමාගම නැත්නම් මුදල් සමාගම. මූල්‍ය සමාගම මුදල් සමාගම දෙකම එකයි. දෙකම භාවිතයේ තියෙනවා. එක්කෝ මූල්‍ය සමාගම එක්කෝ මුදල් සමාගම. ෆයිනෑන්ස් කම්පැනිස් කියන එක දෙකම භාවිතයේ තියෙන පේපර් එකේ පොවෙනවා. පළවෙනි එක තමයි ආරම්භීමට ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසමෙන් බලපත්‍ර ලබා ගන්න ඕනේ. එහෙනම් ඒකක බාර නියාමනය කරන බලාධිකාරිය තමයි සුවිකෝ. නැත්නම් සුරකුම්පත් හා විනිමය කොමිසම් සභාව. ඒකෙන් තමයි අවසර පත්‍රයක් නැත්නම් බලපත්‍රයක් ගන්න ඕනේ. නමුත් මූල්‍ය සමාගම් සඳහා පොදු සමාගමක් ලෙස නීතිගත කරන්න පළමුව. සමාගම් පනත යටතේ පොදු සමාගමක් ලෙස නීතිගත කරලා මහ බැංකුවෙන් බලපත්‍රයක් ගන්න ඕන ව්‍යාපාරිකයන්ට කරන්න. ඒක තමයි අපි බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කියලා මේක හඳුන්වන්නේ. හරිනේ. එහෙනම් ඒ බලපත්‍ර ලබාගත යුතු ආයතනයෙන් වෙනස්කම් පෙන්වන්න පුළුවන්. ඒකක බාර වලට සුරකුම්පත් හා විනිමය කොමිසමෙන් මූල්‍ය සමාගම් වලට මහ බැංකුවෙන් බලපත්‍රයක් ගන්නට ඕන. මුදල් මණ්ඩලය. දෙවෙනි එක තමයි බාරකරු ආයෝජකයින් හා අරමුදල් කළමනාකරුගෙන් සමන්විත වෙනවා. ඒකක බාරයක් හැදෙන්නේ මූලිකව ඒකක හිමි වෙන අපෙන්. බාරකාර බැංකුව බාරකරු කියන්නේ. සාර මුදල් කළමනාකරන ආයතන. ඒකෙන් තමයි සැකස්ම හැදෙන්නේ. නමුත් මූල්‍ය සමාගමක් නම් කොටස්කරුවන් හා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තමයි සමන්විත වෙන්නේ. මූලිකවම කොටස් ආයෝජනය කරපු අයිතිකරුවෝ සහ සමාගම මෙහෙවන කළමනාකරණය කරන අධ්‍යක්ෂකවරු. ඒකක බාරේ නම් කළමනාකරන සමාගම වගේ. හරි. එහෙනම් මේකේ මූලික පක්ෂ දෙකයි මේකේ තුනයි. තුන්වෙනි එක තමයි කළමනාකරණේ අරමුදල් කළමනාකරන සමාගමට විස්තර කරන්නේ. ඒකක බාරේ සියලු කළමනාකරන කටයුතු. තේරුණාද? ඉෂ්ට කරන්නේ කවුද? අරමුදල් කළමනාකරන සමාගම. බාරකරු නැත්නම් බාරකාර බැංකුව කරන්නේ අරමුදලට වග කියන එක විතරයි ඒකක හිමියන්. අනිත් සෙසු දේ කරන්නේ ප්‍රචාරණය, ගිණුම් තැබීම, ආයෝජන උපලබ්ධි කර ගැනීම, ආයෝජන ප්‍රතිලාභ බෙදීම ඔක්කොම මැනේජ් කරන්නේ මැනේජ්මන්ට් කම්පැනි එක. නමුත් මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි සම්පූර්ණ කළමනාකරණය කරන්නේ, ඩිරෙක්ටර් බෝඩ් එකක් මගින්. දෙකම එකම වර්ගයේ. මේකේ මැනේජ්මන්ට් කම්පැනි අරක මැනේජ්මන්ට් ගෲප් එක. කවුද? ඩිරෙක්ටර් බෝඩ් එක. ඊළඟට ආයෝජකයින්ට ප්‍රතිලාභ ගෙවනවානේ. ඒකක හිමි වුණු ආයෝජකයෝ කියන්නේ ඒගොල්ලෝ ඒකක මිලදී ගත්ත නිසා තමයි ඒගොල්ලන්ගේ මේ ඒකක බාරේ අරමුදලට සල්ලි පෝෂණය වුණේ. එහෙනම් ඒකක බාරේ පෝෂණය වෙන්නේ ඒකක හිමියන්ගෙන්. ඒගොල්ලෝ ඒකක මිලදී ගත්තේ නැත්නම් සල්ලි නෑ, ෆන්ඩ් එකක් නෑ. ඒ නිසා ඒ ෆන්ඩ් එක කලබක ආයෝජනය කරලා ලැබෙන ආදායමෙන් කොටසක් දෙනවා ඒකක හිමියන්ට. ප්‍රතිලාභ ගෙවනවා. මූල්‍ය සමාගම මොකද වෙන්නේ? මූල්‍ය සමාගම තැන්පත් කරුවෝ නිසානේ පවතින්නේ. තැන්පත් කරුවන්ගෙන් තමයි මූල්‍ය සමාගම පෝෂණය වෙන්නේ. තැන්පත් කරුවෝ කියන ගනුදෙනු කරුවෝ අයින් වුණොත් ඒ මූල්‍ය සමාගමට පැවැත්මක් නැහැ. ණය දෙන්නව සල්ලි නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට පොලී ගෙවනවා. ඒකත් ප්‍රතිලාභයක් තමයි. ඔය වගේ වෙනස්කම් දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් ලබා දීලා තියෙන ඉස්සරහටත් එහෙමයි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2003 විභාග ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. 2003. වාණිජ්‍ය බැංකු ක්‍රමය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත රඳා පවතී. පැහැදිලි කරන්න. මේක විවෘත ප්‍රශ්නයක්. මම විහිළුවන්න බෑ කියන ඕපන් ගංගඩම් ක්වෙස්චන් එකක් කියලා මේක විවෘතයි. ඒ කියන්නේ මේකට දරුවනේ ඔයාලා 5 දිනක් ලිව්වොත් උත්තර පහ විදියක් වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ එකම හරයක ක්‍රියාත්මක වෙනවා. ඔබ පිළිතුරින් අපේක්ෂිත හරයට ඔබෙන් පඩුද්දක් වෙන්නේ නැහැ. හරයට හානියක් නොකර 5 ආකාරයෙන් ලියන්න පුළුවන්. එදිට මම ජෝ ටිකක් බොන්න පොඩ්ඩක් නැවැත්තුවා. මම
මතකින් කියනවා මැච් කරගන්න. thank you. එතකොට මේක විවෘත ප්‍රශ්නයක්. සිසුන් 5 දිනකට 5 විදිහට ලියන්න පුළුවන්. හැබැයි උත්තරේ රාමු එකයි, හරය එකයි. තේරෙනවද? ඒත් මේකෙන් වාණිජ්‍ය බැංකු ක්‍රමයේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත රඳාපවතී. පැහැදිලි කරන්න. දැන් වාණිජ්‍ය බැංකු හැදිලා තියෙන්නේ කොහොමද? ඒත් විශ්වාස මතනේ. වාණිජ්‍ය බැංකු ගොඩනැගිලා තියෙන්නේ විශ්වාසය කියන කුළුණ මත. අපි කුළුණක් කියන්නේ විශ්වාසයේ තරම් ශක්තිමත් නේ. ඊළඟට වාණිජ්‍ය බැංකු ක්‍රමය රඳාපවතින්නේ මේ ලෝකයේ වාණිජ්‍ය බැංකු සක්‍රිය වෙන්නේ ජීවමාන වෙන්නේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත. ඒ කියන්නේ අපි ඔයාලා අපිනේ ගනුදෙනුකරුවන් දරුවනේ. අපි වාණිජ්‍ය බැංකුවක් විශ්වාස කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපි බැංකුවල ගිණුම් විවෘත කරන්න යන්නේ නැහැ. අපේ අතිරික්ත මුදල් අපි බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ. එහෙනම් බැංකුවට සල්ලි නැහැ. මොකද අපේ තැන්පතුමනේ අපට පෙරලා ආපහු ණය වශයෙන් දෙන්නේ. ණය දෙන්න හැකියාවක් නැහැ. එහෙනම් බැංකුවල මූල්‍ය ශක්්‍යතාවය තියෙන්නේ කවුරු අතේද? අපේ අතේ. අපි බැංකුවත් එක්ක ගනුදෙනු කළොත් තමයි සල්ලි හම්බෙන්නේ. අපෙන් ලැබෙන සල්ලි තමයි ණය දෙන්නේ. කොටිම බැංකුව මූල්‍ය ගනුදෙනු ක්‍රියාවලිය චක්‍රියාකාරයෙන් කරකවන්න නම් අපි ඕනේ බැංකුවට. අපි නැත්නම් බැංකුව පවතින්නේ නැහැ. ඉතින් අපි ඒ බැංකුව විශ්වාස කරන්න ඕනේ. අපිට බැංකුව විශ්වාස නම් ඉහළ මූල්‍ය ශක්්‍යතාවයක් තියෙනවා. මේ බැංකුව අපිට වංච කරන්නේ නැහැ. කල්පිරුණම අපේ තැන්පතුල පොලිස් සමග නියමිත මුදල නියමිත දෙන්න ලැබෙනවා. පොලිය නියමිත කාඩ් ලැබෙනවා. එහෙම විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තිබුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් අපි බැංකුත් එක්ක වැඩිපුර විශාල පිරිසක් ගනුදෙනු කරන්න සම්බන්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? බැංකුවේ පැවැත්ම ආරක්ෂා වෙනවා. ඒ වගේ අදහසක් ලියන්න තියෙනවා. බලමු. විශ්වාසයේ බිඳ වැටුණහොත් ඔවුන් බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් ඉවත් වනවා පමණක් නොව ඔවුන් විසින් තැන්පත් කර ඇති මුදල් එකවර ආපසු ඉල්ලා සිටිනු ඇත. එවැනි තත්ත්වයක් මත බැංකු පවත්වාගෙන යා නොහැකි වේ. ඒ වගේ නිවැරදි පැහැදිලි කිරීමකට තමයි ලකුණු 3ක් දෙලා තියෙන්නේ. මේක ඉතින් මේ එකම පැහැදිලි කිරීම නෙවෙයි. මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ පැහැදිලි කරන්න පුළුවන්. තේරෙනවනේ? ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ට මේ බැංකුව කෙරෙහි විශ්වාසය නැතිව ගියොත් ළමයි. යම් හේතු මත විශ්වාසය බිඳ වැටුනොත් මොකද වෙන්නේ? ගනුදෙනුකරුවෝ නැවත මේ බැංකුවේ ගිණුම් විවෘත කරලා මුදල් තැන්පත් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන්ටමත් ගිණුම් ආරම්භ කරලා තැන්පත් කළ මුදල් මොකද කරන්නේ? විත්ඩ්‍රෝ කරනවා. ආපසු ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටුත් ගෙවන්නත් වෙනවනේ. එහෙම ගෙවුත් ව්‍යාපාරේ මොකද වෙන්නේ? ද්‍රවශීලතා ගැටලුව උග්‍ර වෙනවා. මූල්‍ය ශක්්‍යතාවය නැති වෙලා යනවා. බැංකුවට ණය දෙන්න විදියක් නැහැ. බැංකුව ලොකු අමාරුවක වැටෙනවා. තේරෙනවද? ඒ නිසා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බැංකුවට ලැබෙනවා. එවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. ඊළඟට 2004 විභාග ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ රෝමිලකම් පහේ අයන්න කොටසරව ප්‍රශ්නය. කොටසක් මේ තියෙන්නේ. හරිද? 4 වෙනි ප්‍රශ්නේ රෝමිලකම් පහේ අයන්න. සනස සංවර්ධන බැංකුව පැහැදිලි කරන්න. මූල්‍ය ආයතන වර්ගීකරණය අහන ප්‍රශ්න මේ. සනස සංවර්ධන බැංකුව පැහැදිලි කරන්න. ලකුණු එකක් දීලා තිනවා එකට. කෙටි ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මේ කෙටි කියන්නේ වාස්තික පේපර් එක නෙවෙයි මේ. මේකේ ව්‍යුහගත පේපර් එකේමයි ප්‍රශ්නේ අයන්න. අයන්නකුත් තව මේකේ තිබුණා බැංකුවලින් පිටහවු ප්‍රශ්නයක්. සමාගම් පනත යටතේ පොදු සමාගමක් ලෙස දැනගන්න ඕන අනේකයි. පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති සකසුරුවම් හා ණය දෙන සංවර්ධන බැංකුව. සනස සංවර්ධන බැංකුව. සකසුරුවම් හා ණය දෙන සංවර්ධන බැංකුව. සනස බැංකුව මින්න දහස් වේ. මෙය බලපත්ලාභී විශේෂ බැංකුවක් ලෙස සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. තේරුණානේ? ඒතර මේක වැටෙන්නේ බලපත්ලාභී විශේෂිත බැංකු කාණ්ඩයටයි මහ බැංකුව වාර්තා අනුව. අනික් එක මේක සංවිධාන වර්ගයේ. මේ තියෙන සංවිධාන වර්ගය. සංවිධාන වර්ගය තමයි සීමිත පොදු සමාගම. මේ සංවිධාන වර්ගය සීමිත පොදු සමාගම. හරිනේ? එතකොට මේක වැටෙන්නේ බලපත්ලාභී විශේෂිත බැංකුවක් ලෙසයි. ඒක තමයි දෙවෙනි කාරණය. තේරුණාද? එතකොට මේක සමූපකාර පනත යටතේ තමයි නීතිගත කරන්නේ. තේරුණාද? කියන්නේ සමූපකාර පනත යටතේ නීතිගත කරලා ලියාපදිංචි කරලා අවසරයක් ගන්න ඕන. මූලිකවම සීමිත පොදු සමාගම. සමාගම් පනත යටතේ සීමිත පොදු සමාගමක් ලෙස නීතිගත කරනවා. ඒ බලපත්ලාභී විශේෂිත බැංකුවක් වශයෙන් රටේ සංවර්ධනයට මූල්‍ය පහසුකම් සපයනවා. තේරුණාද? එහෙනම් මෙවැනි විශේෂිත සංවර්ධන බැංකුවක් තමයි මේ කියන්නේ. එහෙනම් පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති
සකසුරුවම් හා ණයදෙන සංවර්ධන බැංකුව මින්න දහස් වේ. මෙය බලපත්ලාභී විශේෂිත බැංකුවක් ලෙස මහ බැංකුවෙන් බලපත්‍රයක් අරගෙන තියෙනවා. ඒ නිසා බලපත්ලාභී විශේෂිත බැංකුවක භූමිකාව ඉඳගෙන සංවර්ධනයට විශාල සේවයක් දායකත්වයෙන් ලබා දෙනවා. ඒ වගේ ඉතාම කෙටි අදහසක් ලියවන ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2005 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය. ඒ 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 ආ කොටසේ. අයන්න ඇහුවේ බැංකු ප්‍රශ්නයක් නෙවෙයි. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 ආ කොටස. බලපත්ලාභී විශේෂිත බැංකු යන පැහැදිලි කරන්න. හරිම අමාරුයි නේද? නෑ. හරිම ලේසියි. ආරම්භයේදී බලපත්ලාභී වාණිජ බැංකු අපි දන්නවා. බලපත්ලාභී විශේෂිත බැංකු දන්නවා. මොකද ඒ කියන්නේ බැංකු ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති මූල්‍ය ආයතන විශේෂය කියලා මුලින්ම හැඳින්වීමක් කරන්න කමක් නැහැ. මේවාට ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැති අතර විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමටද අවසර නැත. ඔන්න ඔය කාරණා ටික කියවෙන්න ඕන. තේරුණාද? මොකද්ද? මහ බැංකුවෙන් බලපත්‍රයක් ගත කතාව කියවෙන්න ඕනේ. පළවෙනි එක. ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැහැ කතාව එන්න ඕනේ. අවසර නැති. දෙවෙනි කාරණය. විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර නැත කියන එක එන්න තුන්වෙනි කාරණේ වශයෙන්. එහෙම මෙන්න මේ කාරණා තුන ඇතුළත් ඕනෑම පිළිතුරක් සාර්ථක පිළිතුරක් වෙනවා. සමහර අවුරුදු වල මෙවැනි ප්‍රශ්න මේක ප්‍රශ්න නෙවෙයි. මෙහා සමගාමී ප්‍රශ්න වලට ස්කීම් එකේ තියා දාන්නේ උත්තරේ මෙන්න මේවා දාන්න. මෙන්න මේ කරුණු තුන ඇතුළත් නිවැරදි අර්ථකථනයකට ලකුණු මෙච්චරක් දෙන්න කියලා දාන්න. අපිට ඒ හුරුව තියා ගන්නවා. ඒ හුරුව තියාගන්න තේරුණාද? එතකොට මේ කරුණු තුන එන්න ඕනේ. බැංකු ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බැංකු ව්‍යාපාර කියන්නේ වාණිජ බැංකුවක් එහෙම නෙවෙයි. බැංකු ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති මූල්‍ය ආයතන විශේෂයක්. ඊළඟට මේවට ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැති අතරම විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙන්නත් අවකාශ නැහැ. එච්චරයි. ඕක තමයි අදහස. ඒතර මේ ගණිත වැටෙන්නේ මොනවද? වර්ග දෙකයි මතකනේ. වර්ග දෙකයි. වර්ග තමයි සංවර්ධන බැංකු. සංවර්ධන බැංකු පළවෙනි එක. දෙවෙනි එක මොනවද? ඉතිරි කිරීමේ බැංකු. මතකයි මේ ටික? අපි න්‍යායාත්මක කෘති කතා කරා. එච්චරයි. ඉතින් මෙන්න මේ කාරණා තුන අපිට මේ විදිහට නේ වෙන විදිහට කියන්න පුළුවන්. මේවා විවෘත ප්‍රශ්න ඕපන් ක්වෙස්චන්ස්. මොකද්ද? ජංගම ගිණුම් හැර සෙසු තැන්පතු පවත්වාගෙන යාමට අවසර ඇති සහ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර නොමැති මහ බැංකුවෙන් බලපත්‍රයක් ගෙන බැංකු ව්‍යාපාර කටයුතු මෙහෙවන ආයතන විශේෂ එහෙම ලිව්වත් අදහසෙන් තේරෙනවා. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2006 විභාග ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. 2006 විභාගෙදිත් පැරණි සහ නව නිර්දේශය කියලා විභාග දෙකක් පැවැත්වුණා. ප්‍රශ්න පත්‍ර දෙකක්. මේ ප්‍රශ්න පත්‍ර දෙකේ 70%ක්ම ප්‍රශ්න සමානයි. 30ක් තමයි වෙනස් වුනේ. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 වශයෙන් අහපු ප්‍රශ්නේ. මේක තනි ප්‍රශ්නයක් ආවේ. තනි ප්‍රශ්න නිසා තමයි කරුණු 3 වැඩි කිරීම එක සමාන ලකුණු 3ක් දීලා තියෙන්නේ. ඒ කාලේ දරුවනේ මූලික ප්‍රශ්නයක රෝම ඉලක්කම් 6ක් දැම්මනේ. ඒතකොට ලකුණු සමහර අවුරුදු 18ක් දුන්නා. සමහර අවුරුදු 20 දුන්නා. සමහර ඒවට 3යි, සමහරවට 4යි දීලා. හරිද? දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් රෝම ඉලක්කම් 5යිනේ සාමාන්‍යයෙන් දාන්නේ. 4 5 20යි කියලා ඉවරයි. එක ප්‍රශ්නයකට. එතකොට ඒ ලකුණු 3ම දුන්නේ මේක තනි ප්‍රශ්නයක් නිසායි. දැන් මේකේ ඒ රෝම ඉලක්කයේ අයන්න හෝ අයන්න වශයෙන් ඇහුවා කියන්නේ එහෙනම් මේක 2යි අහන්නේ. දෙකට එහෙනම් භාගය ගන්න ලකුණු 1යි නැත්නම් ලකුණු 1 ගන්න ලකුණු 2යි අනිවාර්ය උපරිම දෙන්නේ. එතකොට බලපත්ලාභී වාණිජ බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකු අතර සැසඳීමක් කරන්න. හොඳට තේරුම් ගන්න මේ සැසඳීමක් කරන්න කිව්වොත්. සැසඳීමක් කරන්න කිව්වම මේක ක්‍රම දෙකක් තියෙනවා. තේරුණාද? දැන් සැසඳීමක් කරන්න කියන්නේ බලපත්ලාභී වාණිජ බැංකුයි බලපත්ලාභී විශේෂිත බැංකුයි අතර සමාන අසමානකම් දෙකම උනත් ලියන්න පුළුවන්. සැසඳුම අපිට දෙකම පේනවනේ.
දැන් පුද්ගලයෝ දෙන්නෙක් සංසන්දනය කරාම ඒ පුද්ගලයෝ දෙන්නක අපිට හොඳත් පේනවා නරකත් පේනවා. දෙකම කියන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ මේකේ සමානතාවක් කියන්න පුළුවන් අසමානතාවක් කියන්න පුළුවන් එකට මික්ස් කරලා. එහෙම නැත්නම් අසමානකම් විතරක් කියන්න පුළුවන් මේක. සසදන්න කිව්වොත්. එහෙම නැත්නම් සමානතාව වෙනම ලියනවා අසමානතාව වෙනම ලියන ඒත් හරි. ඔය ක්‍රම තුනම හරි මේකේ. තේරෙනවද? දැන් මේක අපි දැන් කිව්ව සැසඳීමක් නේ කරන්න කියලා කියන්නේ. සැසඳීම. සැසඳීමකදී එකක් තමයි අසමානකම් පෙන්වුවොත් හරි. අසමානකම් ලෙස ඒත් හරි. එහෙම නැත්නම් සමානතා සහ අසමානතා ලෙස ඒත් හරි. එහෙමත් නැත්නම් සමාන අසමානකම් මිශ්‍ර කරලා වුණොත් හරි. සමාන අසමානකම් මිශ්‍ර කර ඒත් හරි. තේරුණාද? සැසඳීමක් කොහොම එහෙමයි සැසඳීමක් කොහොම දෙපැත්තට දාලා අසමානකම් ලියන්න පුළුවන්. නැත්තම් දෙපැත්තට දාලා දැන් මේකේ තියෙන ඒ මොඩලේ තමයි දීලා තියෙන්නේ සමාන අසමානකම් කලවම් කරලා මිශ්‍ර කරලා ලියන්න පුළුවන්. හයිබ්‍රිඩ් එතකොට උත්තරේ. එහෙම නැත්තම් සමාන අසමානකම් වෙන වෙනම ලියන්න පුළුවන්. සමානතා කියලා දෙකක් ලියුවා. අසමානකම් දෙකක් ලියුවා. ඔය ක්‍රම දෙකම හරි. දැන් වෙනස්කම් ලියන්න අසමානකම් කිව්වොත් අනිවාර්යයෙන්ම අසමානකම් විතරයි මේක එහෙම නෑ. මේක ඕපන්. පැහැදිලිද? right. එතකොට පළවෙනි එක මුලින්ම බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු. පළවෙනි එක ජංගම ගිණුම් පවත්වාගෙන යා හැක. පුළුවන් නේ. වාණිජ බැංකුවල ජංගම ගිණුම් පුළුවන්. නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකු මොනවද? ඉතිරි කිරීමේ බැංකු සහ සංවර්ධන බැංකු විතරයි තියෙන්නේ. ඒ දෙකටම ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. නොහැකි. මේ වගේ මේ වං අත පැත්තේ පිළිතුර සම්පූර්ණයෙන් විස්තර කරලා දෙවෙනි පැත්තේ ඊටාම කෙටියෙන් ලියන්න කාලය ඉතුරුයි. අපි කාලය කළමනාකරණය කිරීමේදී විභාග ශාලාව තුල අපි නියැලෙන පැය දෙක හෝ පැය තුනේදී අපි උපරිම සූක්ෂම වෙන්න ඕන. අපි සූක්ෂම වන ක්‍රමයක් තමයි මේ කිව්වේ. සැසඳීමන්නේ මේ පැත්ත සම්පූර්ණ විස්තර කරලා මේ පැත්ත කෙටි කරනවා. ඒක අපි දන්නේ නැතුව කාලය ඉතුරු වෙනවා. එහෙනම් ජංගම ගිණුම් පවත්වාගෙන හැක නොහැකි. අනිත් එක විදේශ විනිමය ගනුදෙනු කරන්න හැකි වාණිජ බැංකුවට අරකට නොහැකි. එහෙනම් විදේශ විනිමය මිලදී ගැනීම හෝ විකිණීම කරන්න බෑ. හරිද? කරන්න බෑ බලපත්‍රලාභී විශේෂ බැංකු වලට. වාණිජ බැංකුවට අනිවාර්යයෙන්ම පුළුවන්. තුන්වෙනි එක තමයි ලියාපදිංචිය සඳහා ගෙවානිමි ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 2500ක් අවමයක් තියෙන්නට ඕන. අවමයක්. මිලියන 2500 කියන්නේ ලක්ෂණ කීයද? 25000. ලක්ෂණ 25000. තේරුණාද? මිලියන 2500ක් කොම ලක්ෂණ 25000. එතකොට මේකනේ මෙහෙමයි. මේ වාණිජ බැංකුවක් ලෙස මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගත්තොත් විතරයි වාණිජ බැංකු ව්‍යාපාරකාරයන් කරන්න පුළුවන්. නැත්නම් බැහැනේ. එහෙම කරන්නම් දැන්ටමත් ඒ වාණිජ බැංකුව සීමිත පොදු සමාගමක්නේ. මහජනයට කොටස් නිකුත් කරලා මහජනතාවයේ කොටස් මිලදී ගන්න එකඟ වෙලා මිලදී ගනිමින් දැන්ටමත් අඩුම ගානේ රුපියල් ලක්ෂ 25000ක ප්‍රාග්ධනයක් බැංකු සමාගමට රැස් කරලා දීලා තියෙනවා. එහෙම වුණොත් විතරයි වාණිජ බැංකුවක් වශයෙන් බැංකු ව්‍යාපාර කරන්න බලපත්‍රය හම්බ වෙන්නේ. නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවට එහෙම අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ව්‍යාපාර ආරම්භ අවශ්‍ය වෙන්නේ ගෙවානිමි ප්‍රාග්ධන රුපියල් මිලියන 1500ක අවමයක් පමණයි. එනම් ලක්ෂ 15000ක් පමණයි. පැහැදිලිද? ඊළඟට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද ක්‍රියාත්මක වෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකු දෙකේම තියෙනවා සැසඳුම්. අපිට වාණිජ බැංකු තියෙන රාජ්‍ය අංශය පමණ එහෙම කියන්න බෑ. අධ්‍යංශෙම තියෙනවා. අරකට එහෙමනේ. ඉතිරි කිරීම බැංකු, සංවර්ධන බැංකු දෙකේම තියෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ක්‍රියාත්මක වෙනවා. ඊළඟ එක තමයි ඉතුරුම් හා කාලින තැන්පත් පවත්වන්න පුළුවන්. ජංගම ගිණුම් පවත්වගෙන යනවා වගේම වාණිජ බැංකු වලට සේවිංස් accounts ඒ වගේම ටර්ම් ඩිපොසිට් ගෙනියන්න පුළුවන්. ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පත් ගිණුම්. බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට ජංගම ගිණුම් බැරි වුණාට
වාණිජ බැංකුවක් වගේම ඉතිරිම හා කාලීන තැන්පත් පවත්වන්න පුළුවන්. ඒක මන්න මෙන්න මේ යට දෙක සමානතා දෙකක්. කමන්නේ සසදන්න කියලා කියන්නේ වෙනස්කම් විතරක් නෙවෙයි. යට දෙක සමානතා දෙකක් මේ උඩින් තියෙන උත්තර තුන අසමානකම් තුනක්. එහෙනම් අපි සමාන අසමානකම් දෙපැත්තෙම දැන් සසදීමක් වුණා. පැහැදිලිද? right. ඊළඟ ප්‍රශ්නට අපි යමු. 2006 පැරණි විභාග ප්‍රශ්නය. බලපත්ලාභී වාණිජ බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකු අතර සමානකම් හා අසමානකම් දක්වන්න. අන්න මේක මම කොහොමද මේක නිතර අහනවා කියලා. දැන් නිව් පේපර් එකෙත් ඇහුවා ඕල් පේපර් එකෙත් ඇහුවා. නිව් පේපර් එකේ ඇහුවේ නිකම්ම සසදන්න විතරයි. ඕල් පේපර් එකේ අහනවා බලපත්ලාභී වාණිජ බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකු අතර සමානකම් හා අසමානකම් දක්වන්න. දෙපැත්තම අහනවා. අන්න එතකොට සමානකම් අපි වෙන් කරලා ලියන්න ඕනේ. අසමානකම් වෙන් කරලා ලියන්න ඕනේ. දැන් මේක තනි ප්‍රශ්නෙනේ දරුවෝ මේ කාලේ 2006 පේපර් දෙකක් එන කාලේ. ඒතර අර රෝම ඉලක්කම් 6ක් අහන කාලේ. ඒ නිසා රෝම ඉලක්කම් ඒක තනි ප්‍රශ්නයක් නිසා මේකේ ලකුණු 3ක් ලැබෙනවා. 3න් සමානකම් වලට ලකුණු එකමාරක් දුන්නා. සමානකම් වලට ලකුණු එකමාරක් දුන්නා. ඒ කියන්නේ සමානකම් 3ක්ම අපේක්ෂා කරා. ඒ කියන්නේ උපරිම. සාමාන්‍ය සමානකම් දෙකයි අහන්නේ. උපරිම තමයි 3ක් අහලා තියෙන්නේ. ඊට පස්සේ අසමානකම් අනිවාර්යයෙන්ම අහලා ඇති. අසමානකම් 3ක්. ලකුණු එකකට එකමාරක් බැගින් ලකුණු 3ක් ලබා දීලා තියෙනවා. සමානතා තමයි ව්‍යාපාර කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒක දෙන්නටම පොදුයිනේ. බැංකු දෙකටම පොදුයි සමානතාවය. හරිනේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ඕනේ. දෙවෙනි එක තමයි මහ බැංකුව අධීක්ෂණයට ලක් වෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගත්ත නිසා මහ බැංකුවේ අධීක්ෂණයේ ඍජු පාලනයට ලක්වීම කාටවත් ඒක නවත්තන්න බෑ. මතක ඇති ඔබට කිව්වා අපි තියරි ක්‍රොස් කරද්දී ඉගෙනුවා වාණිජ්‍ය බැංකුව අධීක්ෂණය කරන්න බැංකු කටයුතු දෙපාර්තමේන්තුව. බැංකු කටයුතු දෙපාර්තමේන්තුව නමින් වෙනම අංශයක් පිළිබඳව තියෙනවා මහ බැංකුව. හරිද? බලපත්ලාභී විශේෂ බැංකු අධීක්ෂණය කරන්න වෙනම බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මහ බැංකුවේ අධීක්ෂණයට ලක් වෙන එක සමානතාවය. අනික ඉතුරුම් හා කාලින තැන්පත් පවත්වාගෙන යන්න පුළුවන්. ජංගම ගිනුන්න බැරි එක වර්ගයකට දෙගොල්ලන්ටම ඉතිරි කිරීම නිසා ස්ථාවර තැන්පත් පවත්වාගෙන යන්න පුළුවන් වීමත් සමානතාවයයි. ඊළඟට රාජ්‍යාංශය හා පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඇයි මේ බැංකු වර්ග දෙකම රාජ්‍යාංශයක් තියෙනවා පෞද්ගලික අංශයක් තියෙනවා. ඔන්න ඔය හතරෙන් ඕනෑම වෙනස්කම් තුනක් ඔබ සඳහන් විස්තර කරන්න ඕනේ. මේ වගේ සඳහන් කර පොයින්ට් එක ඇති. පොයින්ට් ෆෝම් එක ඇති. ලිව්වනම් ලකුණු එකමාරක් ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු මේකේ අසමානතාවත් අසමානතා කියලා පිළියෙල මේ වගේ විභාගෙදි කොටු ගහන්න කාලනාස්ති කරන්න ඕනේ. ගහන්න වෙලා තියෙනවා ගහුවර කමන්නේ වගේ පිළිලක් වෙන්න. නැත්නම් දෙපැත්තට ලියන්න. මුල් පැත්තට වාණිජ්‍ය බැංකු ඔන්න අපේ ශීර්ෂයට පුළුවන් ඉරක් ගන්න හයිලයිට් කරන්න. ඊට පස්සේ විශේෂිත බැංකු. පළවෙනි එක ජංගම ගිණුම් පවත්වාගෙන යා හැකි නොහැකි. කෙනෙල්ලුවම ඇති. නොහැකිනේ. දෙවෙනි එක විදේශ විනිමය ගනුදෙනු කළ හැකි විශේෂිත බැංකු වලට ඒකත් කරන්න බලයක් නැහැ. නොහැකි. තුන්වෙනි එක තමයි මහ බැංකුවේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබා ගැනීමට ගෙවානිමි ප්‍රාග්ධනය රුපියල් මිලියන 2500ක අවමයක් තියෙනට ඕන. මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ලියාපදිංචි නැතුව බලපත්‍රයක් දෙන්නේ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලා බලපත්‍රයක් ගන්නට නම් අනිවාර්යයෙන්ම paid up capital එක. ඒ කියන්නේ මහජනයාට කොටස් විකුණලා මහජනතාව කොටස් මිලදී අරගෙන අඩුම ගානේ රුපියල් ලක්ෂ 25000ක් මිලියන 2500 කියන ලක්ෂ 25000ක ප්‍රාග්ධනයක් ඕල්රෙඩි තියෙන්න ඕන. ඒතර බලපත්‍රය ගන්න පුළුවන්. නමුත් බලපත්‍රය ලාභී විශේෂිත බැංකු වලට ඒ ප්‍රමාණය අවශ්‍ය වෙන ගෙවානිමි ප්‍රාග්ධනය රුපියල් මිලියන 1500ක් වත් ලක්ෂ 15000ක් පමණයි. ඔන්න අසමානකම් තුනටම මේකේ සාමාන්‍ය මූලික තියෙන තුනයින සමානකම් තුනට ලකුණු භාගය ගන්න ලකුණු එකමාරක් දුන්නා. දැන් ඔය අවුරුද්ද ටිකක් අමාරු වෙන්න ඔය අවුරුද්දේ ඕගොල්ලෝ දෙක දෙක ලියනකොට ලකුණක් නැති වෙන්න පුළුවන්. ඒක තුනම ලියන්න ඕනේ. මොකද ඒ අවුරුද්දේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුරුදු ළමයි දන්නවනේ ලකුණු තුනක් අහනවා කියලා. ලකුණු තුනක් ලැබෙනවා කියලා. තේරෙනවද? ඒ අවුරුදු ලියන ළමයි දන්නවා ප්‍රශ්න රෝම ඉලක්කම් 6ක් තියෙන යම් මූලික ප්‍රශ්නයකට ලකුණු 3 ගානේ හම්බෙන්න නිසා ලකුණු එකමාර බැගිල්ල ලැබෙනවා කියලා දන්නවා. ඒත් එකමාර දෙන්නේ සාමාන්‍ය කරුණු තුනකටනේ. දැන් අපිට ඒක බලපාන්නේ. අපිට දැන් අනිවාර්යෙන් දැන් ලකුණු 4 බැගින් රෝම ඉලක්කම් 5යි එන්නේ. සමාන අසමානකම් ඇහුවම මම ඉස්සරහට ප්‍රශ්න පෙන්නන්න දාලා තියෙනවා. සමාන අසමානකම් ඇහුවම සමානකම් දෙකකට ලකුණු
එකයි භාගය බැගින් අසමානකම් දෙකකට ලකුණු එකයි භාගය බැගින් ලකුණු දෙකක්. නැත්නම් සමානකම් තනි ප්‍රශ්නයක් නම් සමානකම් දෙකකට. මම ඉස්සෙල්ලා කිව්වේ රෝම ඉලක්කම් ප්‍රශ්නයක අයන්න හෝ අයන්න වශයෙන් ආවනම්. දැන් තනි ප්‍රශ්නයක වශයෙන් ආවනම් සමානකම් දෙකට ලකුණු එක ගාන ලකුණු දෙකයි අසමානකම් දෙකට ලකුණු එක ගාන ලකුණු දෙකයි ලකුණු හතරම ලැබෙනවා. මේ විදිහටම ලැබෙන්නේ. මේකේ මේ විදිහට ලැබුණේ. පැහැදිලිනේ? මේක හොඳට උලුට ගන්න බලපත්ලාභී වාණිජ්‍ය බැංකු සහ බලපත්ලාභී විශේෂ බැංකු කියන මම නැවතත් කියනවා මොකද්ද? ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය බැංකු පද්ධතියේ ප්‍රධානම පාරිභෝගික මෙන්ම ව්‍යාපාරික සේවා සපයන පෙරමුණේ ඉන්නම බැංකු දෙක නිසා තමයි මේ දෙක නිරන්තරයෙන්ම මේ වගේ සංසන්දනය කරන්නේ. එක්ක සමාන අසමානකම් අහනවා එක්ක සසඳන කියලා අහනවා. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2007 පැරණි විභාග ප්‍රශ්න පත්‍රයට ආව ප්‍රශ්නයක්. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ඒකක භාරයක් යනු කුමක්ද? ඒකක භාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබෙන වාසි කවරේද? ඒකක භාරයක් යනු කුමක්ද? ඒකක භාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයන්ගෙන් අපට ලැබෙන වාසි. මොකද්ද මේ ඒකක භාරයක් කියන්නේ? ඒකක භාරය නැත්නම් ඒකක සංගත කියලාත් කියනකොට නේ යුනිට් ට්‍රස්ට්. මේ කියන්නේ ආයෝජකයින්ට ඒකක. දැන් මම කොටස් කියලා දැම්මේ Tamanට හැඟීමක් ඇතිනේ මේක කොටස් කියලා විවහාර කරන්නේ. මේකේ හරි වචනේ මොකද්ද? ඒකක. හරි ඒකක තමයි හරි වචනේ. දැන් සමාගමක කොටස් වගේ ඉතින්. මොකද ඒකක සංගතයක නැත්නම් ඒකක භාරයක තියෙන ලොකු අරමුදලක්නේ. ආයෝජනයේ සදා සූදානම් කරන අරමුදලක්. විකල්ප ආයෝජන කීපයකට නැත්නම් ආයෝජන කලඹක එකවර යොදවන්න සූදානම් කරන අරමුදලක්නේ. සමුචිත අරමුදල. ඒ අරමුදල කුඩා කැබලි වලට කඩනවා. කඩලා මහජනතාව වෙත විකුණනවා. ඉතින් මහජනතාව ඒ කැබලි ගන්නවා. ඒ කැබලි තමයි ඒකක වශයෙන් හඳුන්වන්නේ යුනිට්. සමාගම කරන් කොටස්. එකම සිද්ධිය නම් විතරයි වෙනස්. හරිනේ. ඒ ආයෝජකයින්ට ඒකක විකිණීමෙන් රැස් කරන මුදල් වලින් ආයෝජන අරමුදලක් පිහිටුවා. ආයෝජන මෙන්න මේ ටික එන්න ඕනේ. ආයෝජන අරමුදලක් පිහිටුවා. ආයෝජන කලඹක එම අරමුදල් යොදවනු ලබන භාරකාර සංවිධාන විශේෂය එන එක හොඳයි. මේක මාකින් ස්කීම් එකේ මේ අවුරුද්දේ ආවේ නැහැ. මම මේ උත්තරේ මම ස්කීම් එකට එකතු කළා. මොකද ඇතැම් අවුරුද්ද අහනවා. මොකද මේක භාරකාර ආයතන විශේෂයක් දරුවෝ. භාරකාර සංවිධාන විශේෂයක්. ඇයි හේතුව? ඔයාලා අපි ඔක්කොම අපි ළඟ තියෙන අතිරික්ත මුදල් ඒකක මිලදී ගන්න යොදවනවා කියනකොට ඒක තේරුම මොකද්ද? අපි ළඟ තියෙන මුදල් ආයෝජන කලඹක ආයෝජනය කිරීම උදෙසා අපි ඒකක සංගතයට බාර දීමන්නේ කරන්නේ. ඒ අරමුදල අපේනේ. ඒකක බාරය නෙවෙයිනේ. තේරුණාද? එහෙමනම් ඒකක බාරය කියන්නේ මොකද්ද? අපේ අරමුදල වල බාරකරුවා. ඒකක බාරය කියන්නේ මොකද්ද? අපේ අරමුදල් වල බාරකරුවා. තේරුණාද? එහෙනම් මොකද හේතුව මේ අපේ අරමුදල් ආයෝජන කලඹක ආයෝජනය කරලා හදිස්සියේ ආයෝජන අවස්ථා බංකොලොත් වුණොත් උපලබ්ධි කරගන්න බැරි වුණොත් වන පාඩුව පියවන්න ඒකක සංගතය බෙදලා ඉන්නවා. ඒ නිසා තමයි අපේ අරමුදලේ බාරකාරත්වය වාණිජ්‍ය බැංකුවට පැවරුනේ. කස්ටෝඩියන් බැංකුවක් කියලා කිව්ව මතකයිනේ. ඒ නිසා මේක බාරකාර සංවිධාන විශේෂයක් කියලා දාන එක ඉතාම හොඳ. මේ කැලේ නැති වුණත් ලකුණු ලැබෙනවා. ස්කීම් එකේ මේ අවුරුදු ස්කීම් එකේ තිබුණේ නැහැ. ඇතැම් ස්කීම් වල මේක තියෙනවමයි. ඒ නිසා තමයි මම මේක ඇතුළත් කරේ. එහෙනම් ආයෝජකයන්ට ඒකක විකිණීමෙන් රැස් කරන මුදල් වලින් මුදල් තුලින් ආයෝජන අරමුදලක් පිහිටුවා. එම අරමුදල් ආයෝජන කලඹක යොදවනු ලබන බාරකාර සංවිධාන විශේෂයක් තමයි ඒකක භාරයක් කියන්නේ. ඒ කියන්නේ අපේ මුදල් ඒගොල්ලෝ භාරයට අරගෙන අපි වෙනුවෙන් ඒගොල්ලෝ ආයෝජනය කරනවා. ඒ වන පරිශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වලින් කොටසක් ඒගොල්ලෝ ගන්න කොටසක් අපිට දෙනවා. අපිට තියෙන්නේ කිසිම මහන්සියක් නැහැ. ඒකක සංගතයේ මුදල් යොදවලා නිදහස වැත්ත කරලා ඉන්නේ. අපි වෙනුවෙන් ඒව වරින් වර ආයෝජනය කරන උපලබ්ධි කරන ප්‍රතිලාභ උපයන ඔක්කොම දේවල් ඒගොල්ලෝ කරනවා. පහසු. විශේෂයෙන්ම ආයෝජනය ගැන අවබෝධයක් නැති අයට සහ ආයෝජන කටයුතු වල සම්බන්ධ වෙන්න බැරි කාර්යබහුල අයට වෘත්තීන් ගණකාධිකාරීවරයෙක් වෘත්තීන් විශේෂඥ වෛද්‍යවරයෙක් කාර්යබහුලයි. අනිත් වගේ කාර්යබහුල අයට බෑ ඉන්නේ. අවබෝධයක් නැත්නම් නෑ. අන්නේ දෙගොල්ලන්ටම හොඳම විකල්පය මොකද්ද? ඒකක භාරයක නැත්නම් ඒකක සංගතයක මුදල් යොදවන එකයි. ඒකක සංගතේ අප වෙනුවෙන් විවිධ මාර්ගවල ආයෝජනය කරලා විවිධ ප්‍රතිලාභ අපිට උපයන දෙනවා. පැහැදිලිද? ලේසි එක. හැබැයි ඉතින් නැවත කියනවා අර සමහරවල් මගෙන් අහනවා කොටස් වෙළඳ පොලේ මිලකල සමාගමක කොටස් අරගෙන විස්තර අරගෙන
අසූර්විකොත් 60ක් ලාභයි එකකින් ඒ වගේ ලොකු ලාභ ලැබෙන්නේ නැහැ. නමුත් ස්ථාවර යම් ආදායම් මට්ටමක් මේක ලබා ගන්න පුළුවන්. පාඩු වෙන්නේ නැහැ. ඊළඟට ඒකක බාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයන් ලබන වාසය. හරි මේ පළවෙනි කොටස. ඒකට අනිවාර්යයෙන්ම ලකුණු එකක් ලැබුණා අවුරුද්දේ. ලකුණු එකක්. නිර්වචනයට. හරිනේ. ඊපස්සේ වාසි වලට ලකුණු එක ගානේ වාසි දෙකකට ලකුණු දෙකක් දුන්නා. මුළු ලකුණු තුනක් හම්බුණා. වාසි තමයි අරමුදල් කළමනාකරුවන් හරහා වඩා ලාභදායී මාර්ගවල ආයෝජනය කරවා ගන්න පුළුවන්. අපි ආයෝජනය කරොත් අපි දන්නේ වඩා වාසිදායක මාර්ගය. අපිට මේ දැනට පේනවා මේක අපිට ලොකු ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කියලා. තව මාස දෙකකින් මේ ප්‍රතිලාභ අහිමි වන අවිනිශ්චිත ආයෝජන මාර්ගයක් වෙන්න පුළුවන් අපි තෝරගන්න. හැබැයි ආයෝජන අරමුදල් කළමනාකරන සමාගමේ කළමනාකරන එක දන්නවා. ඒ ඒගොල්ලෝ බලන්නේ දීර්ඝ කාලීන අපිට අයාපතක් නොවන වාසියක්ම ගෙන දෙන මාර්ගවල ඒගොල්ලෝ ආයෝජන කරන්න දන්නවා. අන්න ඒ වාසිය අපිට ළඟා කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ආයෝජකයින්ට ඔවුන් මෙල්ටගත් ඒකක ආපසු ඒකක භාරයටම අලෙවි කළ හැකි වීම. තව සුවිශේෂී වාසියක්. දැන් සාමාන්‍ය සමාගමක පොදු සමාගමක කොටස් ගත්ත කියන්නකෝ. අපි සමාගමෙන් අවුරුදු දෙකකින් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට සල්ලි ආපහු ගෙවන්නේ. සමාගම කොටස් වලට සල්ලි ගෙවන්නේ ඈවර කිරීමේදී පමණයි. සමාගම කොටස් වලට මුදල් ගෙවන්නේ ඈවර කිරීමේදී පමණයි. එකම දේ අපිට පුළුවන් අපට සමාගමෙන් ලැබෙන්න ඕන කොටස් වල සල්ලි තවත් කෙනෙකුට අපේ කොටස් අයිති විකුණලා එයාගෙන් අරගෙන අයින් වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. සමාගමෙන් ගෙවන්නේ. නමුත් ඒකක භාරයක එහෙම නෙවෙයි. අපි ගත්ත ඒකක ඕනම මොහොතක ඒකක භාරයටම විකුණන්න පුළුවන්. නැත්තම් ඒක අපි ඉල්ලීමක් කරොත් අපෙන් ඒකක භාරය ඒකක මිලදී ගන්නවා. එහෙමත් අපිට සල්ලි ගෙවනවා. පොදු සමාගමක ආයෝජනය කළොත් එහෙම අපි ඉවත් වුණා කියලා පොදු සමාගම ප්‍රාග්ධන මුදල අපසු දෙන්නේ නැහැ ඇවර කරනක. ඒකක භාරය දෙනවා. සුවිශේෂී වාසියක් ඒක. අපිට ඕනලා කිවත් වෙන්න පුළුවන් අපේ සල්ලි අරගෙන නිදහස් වෙන්න පුළුවන්. දෙකයි. තුන්වෙනි එක තමයි විවිධාංගීකරණය වූ ආයෝජන තුලින් අවදානම අඩු කරගන්න පුළුවන්. විවිධාංගීකරණ. ඒ කියන්නේ ආයෝජන කලඹක. දැන් අපි ආයෝජනය කරන්නේ එක ආයෝජන මාර්ගයක විතරයි. එයම අසාර්ථක වුණොත්, බුන්නත් වුණොත් 100% අපට මුල් ලාභයක් වෙනවා. නමුත් මේගොල්ලෝ ආයෝජන කලඹක විවිධාංගීකරණය වූ ඒ කියන්නේ කොටස් වලින්ද පොලේ ආයෝජනය කරන කොටසක් ණය කරවල, රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත්වල, රාජ්‍ය රුපියල් සුරකුම්පත්වල, වගේ බැංකුවල ස්ථාවර තැන්පත්වල ආයෝජන කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අවදානම අඩු. එකකින් පාඩුවක් වුණත් අනිත් ඒවාම පාඩුව ආවරණය වෙනවා. අවදානම ආයෝජන අවදානම අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි අවම ආයෝජනයකින් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබාගත හැකි වීම. මේක තේරෙනවා. අවම ආයෝජනයකින්. දැන් සමහර සීමිත පොදු සමාගම් නැත්නම් මිල ප්‍රකාශිත සමාගම් මහජනතාවට කොටස් නිකුත් කරලා ආරාධනා කරන්නේ මොකෙන්ද දරුවනේ? ආරාධනා පත්‍රය මොකද්ද? මතකද? සංස්ථා මොකද්ද? පත්‍රයද නෑ. සංස්ථා ප්‍රකාශය ප්‍රොස්පෙක්ටස් මතකයි නේද? සංස්ථා ප්‍රකාශය කියන ආරාධනා පත්‍රයෙන් ආරාධනා කරනවා කොටස් මිලදී ගන්න කියලා. ඒ සංස්ථා ප්‍රකාශයේ දානම කොන්දේසියක් අවම වශයෙන් කොටස් 5000ක් ඉල්ලුම් කළේ. අයදුම් කරුවෙකු අවම වශයෙන් කොටස් 5000ක් ඉල්ලු නැත්නම් කොටස් ඒකට හම්බ වෙන්නේ නැහැ කියන එකනේ කියන්නේ. රුපියල් 10 ගානේ වුණත් ප්‍රකාශිත අගය 5000 කියන රුපියල් 50000. එහෙනම් 50000ක් නැති කෙනෙකුට ඒ පොදු සමාගමේ හිමිකාරත්ව ලැබෙන්නේ නැහැ. කොටස් 50000 කරොත් එimhe ලක්ෂ 5යි. ලක්ෂ 5ක් නැති කෙනෙකුට ඒක හිමිකාරත්ව ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සමාගම දැවැන්ත සමාගමක්. කීර්තිමත් සමාගමක්. ලාභ උපදවන සමාගමක්. නමුත් අපට සල්ලි නැති නිසා අපට එතනට යන්න බැරි වුණා. අන්න අපි මොකද කරන්නේ? ඒකක සංගතයක අපි ළඟ තියෙන අපි ළඟ තියෙන 10,000යි. රුපියල් 20000ක් 25000ක් වගේ මුදලක් නේ පුංචි මුදලක් කියලා. අපි ඒක ඒකක සංගතේ ඒකක මිලදී ගන්න ආයෝජනය කරනවා. මොකද ඒකක සංගතේ එකක් වුණත් ගන්න පුළුවන්. සාමාන්‍ය ඒකක සංගතයක ඒකකයක් අගය කරන රුපියල් 100කට දරුවනේ 100යි. හරිද? 100 එකක් ගන්න පුළුවන් අපිට. එහෙනම් අපි 25000 නම් ගන්න පුළුවන්. එහෙනම් අපිට අර එක රුපියල් ලක්ෂ 5ක සීමාවක් දාපු නිසා අපේ 25000න් වැඩක් ගන්න බැරි වුණා. ඒ සමාගම කීර්තිමත් ලාභදායක සමාගමකට අපිට ජොයින්ට් වෙන්න අවශ්‍යතාවයක් තිබුණත් බැරි වුණා. එහෙනම් අපි දෙවනුව ඒකක සංගතේ අපි අරමුදල දොරන. ඒකක සංගතේ අපි වගේ දහස් ගාණක් අරමුදල දොරන. මොකද බිලියන ගාණක් අරමුදලක් හැදෙනවා.
අන්න ඒකක සංගතය මොකද කරන්නේ? අර කිව්ව සමාගමේ කොටස් වලින් විශාල ප්‍රමාණයක් ලැබී ගන්න. දැන් තේරුණාද කතාව? එහෙනම් ගත්තම ඒකේ ඒ සමාගමේ වක්‍ර වෛතිකාරත්වයක් අපට ලැබෙනවා. ඍජුව ගන්න බැරුණ අපට සල්ලි නැති නිසා. දැන් ඒකක සංගතයෙන් ගන්නවා. ඒ සංගතය ගන්න අපේ සල්ලි වලින්. අපිට තමයි අයිති. එහෙනම් ඒක තමයි කියන්නේ අවම ආයෝජන. කියන්නේ බොහොම පොඩි ආයෝජනයකින් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබා ගැනීම අවස්ථාව අපට ලැබෙනවා මේ හරහා. ඊළඟට තම ආයෝජන අරමුණු වලට ගැළපෙන ආයෝජනයක් සඳහා ඒකක බාර තෝරාගත හැකි වීම. අපි මේක ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය කියලා පුළුල් පාඩමක් ඉස්සරහට තියෙනවානේ. බිස්නස් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඒකෙදි විස්තර කරනවා ඒකක සංගතයක අරමුදල් වර්ග. දරුවනේ ඒකක සංගතයෙන්ට ඒකක බාරයක අරමුදල් වර්ග කීපයක් තියෙනවා. ඒකක බාරයමනේ. ඒකක බාර වෙනස් වෙන අරමුදල අනුව. දැන් අපි තුමු යම් උදාහරණයක් වශයෙන් යම් ඒකක අපි තුමු ඒකක බාර දෙකක් තියෙනවා. ඒකක බාර දෙකක් තියෙනවා. එකක් A එකක් B. හරිනේ. A කියන බාරයේ අරමුදල මේකේ අරමුදල වෙන්නේ මේකේ අරමුදල ආදායම් වර්ධන අරමුදල. ආදායම් වර්ධන අරමුදල. B ගේ අරමුදල වෙන්නේ ප්‍රාග්ධන වර්ධන අරමුදල. ප්‍රාග්ධන වර්ධන අරමුදල. මේ මම දෙකක් ගත්තා. හරිනේ. මේ වගේ අරමුදල් වර්ග 17ක් ලංකාවේ දැන් ක්‍රියාත්මක 17ක්. මේ ඒතර 17ම ඒකක බාර. සංවිධාන වර්ගයේ ඒකක බාර යුනිට් ට්‍රස්ට්. තේරුණාද? නමුත් අරමුදල් වර්ග වෙනස්. එතකොට මේ A කියන ඒකක බාරේ අරමුදල තියෙන ඒකේ වර්ගයේ තමයි ස්වභාවය තමයි නේචර් එක ආදායම් වර්ධන අරමුදල. ඒ කියන්නේ ඒ අරමුදලේ සල්ලි ආයෝජන කලඹක යොදවනවා. මොන අරමුණෙන්ද? ආදායම් වර්ධනය කරගන්න. එහෙනම් පොලි වෙන්න පුළුවන්, ලාභාංශ වෙන්න පුළුවන්. ඒ වගේ වැඩි පොලියක්, වැඩි ලාභාංශයක් ලබන්න පුළුවන් මාර්ගවල තමයි ඒගොල්ලෝ මුදල් යොදවන්නේ. විශේෂම ස්ථාවර තැන්පත් වල ඉහළ පොලියක් ලැබෙනවනේ. තේරෙනවද? අන්න ආයෝජනය කරනවා. එහෙනම් මෙන්න මේකේ සල්ලි යොදවන්නේ එහෙනම් ස්ථාවර තැන්පත් වල. ස්ථාවර තැන්පත්. ඒ වගේම රජයේ සුරකුම්පත්. රාජ්‍ය සුරකුම්පත්. උන මූලික දෙක. රාජ්‍ය සුරකුම්පත්. ස්ථාවර තැන්පත් වල ලොකු පොලියක් ගෙවනවා. සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයක් යටතේ. දැන් මේ දවස්වල අඩුයි. රාජ්‍ය සුරකුම්පත් වලටත් ස්ථාවර ආදායමක් ලැබෙන නම් අපිට ඒකෙන් ආදායම වර්ධනය කරගන්න පුළුවන්. මේගොල්ලෝ කොටස් වෙනද පුළුවන් ආයෝජනය කරන්න යන්නේ නැහැ. මේගොල්ලන්ගේ අරමුණ මේ අරමුදලේ ස්වභාවය නේචක තමයි ප්‍රාග්ධන වර්ධන ආදායමනේ ප්‍රාග්ධන වර්ධන. කැපිටල් එක වැඩි කරන්න බලන්න. එබැවින් මෙන්න මේ අරමුදල වැඩිපුරම ආයෝජනය කරන්නේ කොහෙද? කොටස් වෙළඳ පොලේ. කොටස් වෙළඳ පොළ තුල. කොටස් වෙළඳ පොළ තුල. තමයි වැඩිපුරම ආයෝජනය කරන්නේ. ඒ කියන්නේ මිල කළ සමාගමවල කොටස් මිලදී ගන්න. ඇයි රුපියල් 15ට ගත්ත කොටස මාස කීපයකට පස්සේ රුපියල් 50ට වික්කුව මොකද වෙන්නේ? 35ක් ලාභයි. 50ට ගත්ත ෂෙයාර් එක 150ට වික්කුව 100ක් ලාභයි. අන්න ඒකේ කැපිටල් එක වැඩි වෙනවා. අන්න තේරුණාද? ඒක ආදායම නෙවෙයි, ලාභාංශ නෙවෙයි. ලාභාංශ නෙවෙයි අපි බැලුවේ. යන්නේ වගේ ප්‍රාග්ධන වර්ධන අරමුදල් කියන ඒකක බහරය නම් වැඩිපුරම යොදවන්නේ ෂෙයාර් මාකට් එකේ. ආදායම් වර්ධන අරමුදලක් තියෙන ඒකක බහරයක් නම් වැඩිපුරම ස්ථාවර තැන්පත් රජයේ සුරකුම්පත් වල. මෙන්න මේ වගේ තම ආයෝජන අරමුණු වලට ගැලපෙන ආයෝජනයක් සඳහා ඒකක බාර තෝරගන්න පුළුවන් කියන එකේ තේරුම ඒකයි. දැන් මම කැමති මගේ කැපිටල් මගේ අතේ තියෙන ධනය මට තියෙන ලක්ෂයයි. මේ ලක්ෂය මම ලක්ෂ 2ක් කරගන්න 3ක් කරගන්න 5ක් කරගන්න මම කැමතියි. මගේ කැපිටල් එක වර්ධනය කරන්න. එහෙනම් මම අනිවාර්යයෙන්ම ගන්න ප්‍රාග්ධන වර්ධන අරමුදලක් තියෙන ඒකක සංගතයක තමයි මම ඒකක මිලදී ගන්න. ඔබ කැමති ආදායම් වර්ධනය කරගන්න. ලැබෙන ලාභාංශ වෙන්න පුළුවන්, පොලි වෙන්න පුළුවන් ඒක වර්ධනය කරගන්න නම් ඔබ ගන්නේ ආදායම් වර්ධන අරමුදලක් සහිත ඒකක වාරයක තමයි ඔබ ඒකක මිලදී ගන්න. තේරෙනවද? එහෙනම් අපේ අරමුණට ගැලපෙන අරමුදලක් සහිත ආයෝජන අවස්ථා අපිට උදා කරගන්න පුළුවන්. ඒ නිසා කොහොමත් අපේ ඒකක සංගතයක ආයෝජනය කිරීම සාපේක්ෂව වාසසහගතයි. පැහැදිලිනේ? හොඳයි දරුවනේ. අපි
අද පාඩම් පරිච්ඡේදය තුළින් කතා කරා විශේෂයෙන්ම ලංකාවේ මූල්‍යායතන පද්ධතිය හා සම්බන්ධයෙන් 2000 අවුරුද්ද සිට වර්ෂ කීපයකට යොමු වෙච්ච විභාග ප්‍රශ්න කීපයක්ම ඒ ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂා කරන ආකාරය ගැන අවබෝධයක් ලබා දුන්නා. ඒ ලියන පිළිතුරට ලකුණු ලබා දෙන ආකාරය ගැන අවබෝධයක් ලබා දුන්නා. අපි තවත් මෙවැනිම ප්‍රශ්න කීපයකින් අපි ඊළඟ පරිච්ඡේදයේ සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා.